උදරුවනේ අපි ගියවර පාඩම් පරිච්ඡේදය තුලින් සමාගම් වලට සම්බන්ධ ප්‍රධාන පාර්ශවයන් නැත්නම් පුද්ගලයෝ කීප දෙනෙක් කතා කරා විශේෂයෙන්ම කොටස් හිමියා සමාගමක සමාජිකය ගැන. අපි පැහැදිලිව කිව්වා සමාගමක සමාජිකයෙක් වෙන්න ප්‍රමූලික අවශ්‍යතා දෙකක්. ප්‍රධාන අවශ්‍යතා දෙකක්. එකක් අවම එක් කොටසක් හෝ මිලදී ගන්න ඕනේ. අනිත් එක ප්‍රධාන කාර්යාලයේ නඩත්තු කරනවා කොටස් නාම ලේඛනය කියලා ලැයිස්තුවක්. කොටස් හිමියන්ගේ ලේඛනය ලිස්ට් එක. ඒ කොටස් නාම ලේඛනයට නම ඇතුළත් වෙන්නට ඕනේ. තේරුණාද? ඒතකොට ඒකෙදි මම පැහැදිලි කරන්නේ නැති ඔයගොල්ලන්ට හවුල් ව්‍යාපාරයක අයිතිකරුවෙක් එක්ක බලද්දී සමාගමක අයිතිකරුවෙක්ගේ ලොකු වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධනයට දායක නොවි තමන්ගේ කීර්ති නාමය කළමනාකරන දක්ෂතා ආයෝජනය කරලා හිමිකාරත්වය ලබන්න පුළුවන්. නමුත් සමාගමක කවදාකවත් ඒක කරන්න බෑ. දැන් පවතින සමාගම් නීතිය ක්‍රියාත්මක වන තුරාවට අඩුම ගානේ එක කොටසක් හෝ මිලදී ගන්නට ඕනේ. කතරම් කීර්තිමත් අග්‍රගණ්‍ය ව්‍යාපාරිකයෙක් වුණත් අපිට යාගේ කීර්ති නාමයත් එක්ක හිමිකාරත්වය ප්‍රදානය කරන්න බෑ. එයත් අනිවාර්යයෙන්ම අඩුම ගානේ එක කොටසක් හරි මිලදී ගන්න ඕනේ. ගත්තොත් තමයි ප්‍රධාන කාර්යාලයේ නඩත්තු කරන සාමාන්‍ය කොටස් ලේඛනයට නම ඇතුළත් වෙන්නේ. එයා තමයි සමාගමක සමාජිකයා නැත්තම් කොටස් හිමියා නැත්තම් අයිතිකරුවා කියලා කියන්නේ. එයාගේ බලතල කිව්වනේ එයාට මහා සභා රැස්වීම වලට යන්න පුළුවන්. එෙහිදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. වෙනත් අයගෙන යෝජනා වලට යෝජනා සම්මත කරන්න ඡන්දය ප්‍රකාශ කරන්න හෝ යෝජනා පරාජය කරන්න ඡන්දය ලබා දෙන්න පුළුවන්. ප්‍රධාන කාර්යාලයේ තියෙන ගිණුම් පොත්පත් ඇතුළු සියලු ලේඛන පරීක්ෂා කර බලන්න සහ පිටපත් ලබා ගන්න අයිතියක් තියෙනවා කියලා කිව්වා. සමාගම අයථා කටයුතු තුළ නියුක්ත වෙනවා නම් වැරදි ක්‍රියාමාර්ගවල වැරදි මාර්ගවල ගමන් කරනවා නම් ඒක Tamanට තනිව හෝ අන් කොටස් හිමියන් සමග සාමූහිකව සාකච්ඡා කරලා බලපෑම් කරලා පාලනය කරගන්න බැරි නම් සමාගම විරුද්ධව නඩු පවරලා අධිකරණයේ මාර්ගයෙන් ඒ දෙයට අවශ්‍ය පිළිතුරු ලබා ගන්න අයිතියක් තියෙනවා කියලා කිව්වා වගේ සාමාන්‍ය කොටස් හිමියන්ගේ සාමාන්‍යයෙන් අයිතිවාසිකම් නැත්තම් බලතල කියන එක විභාගයේදී නිරන්තරයෙන්ම ප්‍රශ්නයක් යොමු වෙනවා. නිරන්තරයෙන්ම ප්‍රශ්නයක් යොමු වෙන නිසා ඒ ටික හොඳට මතක තියාගන්නට ඕන. ඊළඟට සමාගමක අධ්‍යක්ෂකවරු ගැන කිව්වා. සමාගමක කළමනාකරණ කටයුතු ක්‍රියාවට නංවන ප්‍රධාන විධායක නිලධාරීන් හෙවත් අග්‍රගණ්‍ය කළමනාකරුවෝ තමයි අධ්‍යක්ෂකවරු කියලා කිව්වේ. පෞද්ගලික සමාගමකට අවම එක්කෙනෙක් පොදු සමාගමකට අවම දෙන්නෙක් වශයෙන් ඩිරෙක්ටර් බෝඩ් එකට ඉන්න ඕන කියලා කිව්වා. උපරිමයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඊළඟට ඒගොල්ලෝ අවුරුදු 18ට වැඩි අය නැත්නම් අවුරුදු 18 සම්පූර්ණ කරපු අය වෙන්න ඕනේ. අවුරුදු 70ට අඩු වෙන්න ඕනේ. 70න් පස්සේ විශ්‍රාම යනවා. 70න් පස්සේ මහා සභා රැස්වීමකදී යෝජනා සම්මතයකින් කැමැත්ත අරගෙන තව එක අවුරුද්දක් විතරක් ඉන්න පුළුවන් කියලා කිව්වා. මතකනේ? ඊළඟට අපි විගණකවරය ගැන කතා කරා. විගණකවරය කියන්නේ සමාගමක මූල්‍ය වාර්තා පරිශීලනය කරලා පරීක්ෂා කරලා ඒවා විධිමත් ගිණුම් කරන මූලධර්ම වලට අනුව සකස් කරලා තියෙනවද සහ ඒ තුලින් ව්‍යාපාරය පිළිබඳ සත්‍යාසාධාරණ තත්වයක් පිළිබිඹු කරනවද කියලා මතයක් පළ කරන්න විචාරාත්මක පරීක්ෂණයක් කරන නිලධාරියා. සෑම අවුරුද්දකම වාර්ෂික මහා සභා රැස්වීමේදී ඊළඟ වර්ෂය වෙනුවෙන් විගණකවරු සාමාන්‍ය යෝජනා සම්මතයකින් සමාජිකයෝ පත් කළ යුතුයි කියලා කිව්වා. යම් හේකින් වාර්ෂික මහා සභා රැස්වීමේදී සමාජිකයන්ට විගණකවරයෙක් පත් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමාජිකයෝ දෙපිරිසකට බෙදලා දෙන්නෙක් යෝජනා කරොත් වාදයක් ගියොත් මොකද වෙන්නේ? රැස්වීම හවස 5ට ඉවර නම් 5ට වෙනකුණුත් පත් කරන්න බැරි වුණොත් විගණකවරයා පත් කිරීමේ බලය සමාජිකයන්ගෙන් බැහැර වෙනවා කියලා කිව්වා. එවිට සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට තමයි ඒ බලය තියෙන්නේ. එයා තමයි සමාගමට ලබන වර්ෂයේ වෙනුවෙන් විගණකවරයෙක් පත් කරන්නේ. ඊළඟට අපි සමාගමේ ලේකකාධිකාරී ගැන කතා කරා. ලේකකාධිකාරී නැත්නම් ලේකම් ගැන, සෙක්‍රටරි ගැන. අපි කිව්වා සමාගමේ ලේකම් කියන්නේ සමාගමේ කාර්යාලීය කළමනාකරණ කටයුතු. කාර්යාලීය කළමනාකරණ කටයුතු බාරව ක්‍රියා කරන විධායක නිලධාරියා. දැන් සාමාන්‍ය ලේකම් කිව්වම රැස්වීම වාර්තා හදන කෙනා. ඒ වගේ මතයක් නේ තියෙන්නේ. ඒක බොහොම වැරදි. ලේකම් නැත්තම් ලේකකාධිකාරී කියන්නේ බොහොම ගැඹීර
ධූරයක්. ඔෆිස් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එකම හැන්ඩල් කරන්නේ ලේකම්වරයා. තේරුණානේ? එහෙම ලේකම්වරයෙක් වෙන්න සුදුසුකම් අපි කීපයක් කිව්වා. එක්කෝ වරලත් ගණකාධිකාරී ආයතනයේ සුදුසුකම් ලැබූ කෙනෙක් වෙන්න ඕන. චාර්ටඩ් ක්වොලිෆයිඩ් කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් සීමා ක්වොලිෆයිඩ් කෙනෙක් වෙන්න ඕන. වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහතිකපත්ලාභියෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් වරලත් ලේකම්වරුන්ගේ සංගමේ ලියාපදිංචි ලේකම්වරයෙක් වෙන්නට ඕන. එහෙම නැත්නම් නීතිවේදියෙක් නැත්නම් නීතිඥවරයෙක් වෙන්නට ඕන. ඒ වගේ සුදුසුකම් නොමැති කෙනෙකුට ලේකම් ධූරයක් දරන්න බෑ. දැන් සමාගම් නීති අධ්‍යක්ෂකවරයෙකුට සුදුසුකම් නියම කරලා නෑනේ. තේරුණාද? B.Com උපාධිය තියෙන්න ඕනේ. BSc උපාධිය ඒ මුකුත් නෑ. නමුත් ලේකම්වරයට සුදුසුකම් නියම කරලා තියෙනවා. ඒකෙන්ම තේරෙන්න ඕනේ ඩිරෙක්ටර් කෙනෙකුට වඩා ලේකම්ගේ තනතුරේ ලේකම්ගේ භූමිකාවේ සැර බොහොම වැඩි කෙනෙක්. තේරුණානේ? රයිට්. අපි අද පාඩම තුලින් කතා කරන්න යන්නේ ඊළඟ සමාගම් වලට සම්බන්ධ පාර්ශවයන් ගැන. නිල බාර ගැනුම්කරු ඔෆිසියල් රිසීවර්. නිල බාර ගැනුම්කරු. මේ කියන්නේ අධිකරණයෙන් විසුරුවා හැරීමේදී සමාගමේ වත්කම් හා ගිණුම් පොත්වල తాවකාලික අයිතිය බාර කිරීමට පත් කරනු ලබන අධිකරණ නිලධාරියා. ඈවරකරුවෙකු පත් නොකරන විට මොහු ඈවරකරු ලෙසද ක්‍රියා කරනු ඇත. දැන් මේ කියන දරුවනේ ස්වේච්ඡාවෙන් සමාගමක් ඈවර කිරීමේදී කොටස් හිමියෝ සියල්ලගෙම කැමැත්ත එනවනේ. එකඟත්වය එනවනේ. ඒගොල්ලෝ දන්නවා. දැන් සමාගම ඈවර කරනවා කියලා. නමුත් අධිකරණයෙන් සමාගමක් ඈවර කිරීමේදී කොටස් හිමියන්ගේ කැමැත්ත විමසන්නේ නැහනේ. උසාවියට වැඩක් නැහනේ කොටස් හිමියන්ගේ කැමැත්ත. එතකොට අධිකරණයෙන් සමාගමක් වහන්න කියලා නියෝගයක් නිකුත් කරද්දී ඒකට ඇතැම් පිරිසක් ඇතැම් කොටස් හිමියෝ කැමති වෙන්න පුළුවන්. නමුත් තවත් කොටස් හිමියෝ පිරිසක් ඉන්නවා මධ්‍යස්ථව ඉන්නවා. ඕන එකක් වෙන්න කියලා. නමුත් තවත් කොටස් හිමියෝ පිරිසක් ඉන්න පුළුවන් සමාගමේ යම් යම් පසුබෑම් තිබුණත්, කඩාවැටීම් තිබුණත්, අවපාත තිබුණත් කෙසේ හෝ අවුරුද්දකින් දෙකකින් හරි සමාගම යථා තත්ත්වයට පත් කරලා මීට වඩා හොඳ තැන කරගෙනල්ලා මේ සමාගමෙන් අපි ගොඩ එන්න ඕනේ. මේ සමාගම කොහොම හරි අපි ගොඩ දාගන්න ඕන කියන හැඟීමෙන් වැඩ කරන්න ඉන්න පුළුවන්. ඒගොල්ලොන්ට පොඩි විරෝධයක් තියෙන පුළුවන් මනස තුල අධිකරණයේ වසා දැමීමේ නියෝගයට. ඒ නිසා සමහර විට එක එක පුද්ගලයන් දන්නවනේ එක එක විදිහේ මතිමතාන්තර තියෙන්නේ. එක එක සංස්කෘතික පරිසරයන් වල හැදුණා ඉන්නේ. සමහරට අධිකරණයෙන් දෙන නියෝගයට පිටුපාන්න බෑ. නමුත් ඒකට විරෝධය පාන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න සමාගමේ වත්කම් වංචා කරන්න පුළුවන් මේගොල්ලෝ. සමාගමේ වත්කම් වංචා කරන්න පුළුවන්. අපි හිතමු පරිගණක කියලා. අලුත් පරිගණකයක් අරන් ගිහිල්ලා පරණ පරිගණකයක් දානවා. තිබුණෝක තමයි කියනවා. අපි හිතමු වාහනයක් කියලා. තේරෙනවද? වාහනයක ගලව ගන්න පුළුවන් කොටස් ගලව ගන්නවා. තේරෙනවද? වාහනයක අමතර කොටස් තියෙනවනේ ගලව ගන්නවා. එහෙම නැත්නම් යන්ත්‍රයක් කියන්නකෝ. ඒ යන්ත්‍රයට පරණ යන්ත්‍රයක් දාලා අලුත් යන්ත්‍රයක් ගිහිල්ලා විකුණ ගන්නවා. ගෘහ භාණ්ඩ ලේසියම පන්න ගන්න පුළුවන්. ඒ වගේම ගිණුම් පොත්පත් පුච්චලා දාන්න පුළුවන්. තේරුණාද? අන්තස් දාන කරන්න පුළුවන්. මේ වගේ කළොත් මොකද වෙන්නේ? ඒකෙන් ඒ කරන පිරිසට ලාභයක් එයි. සෙසු අයිතිකරුවන්ට අසාධාරණයක් වෙනවා. අන්න එවැනි තත්වයක් නිර්මාණය නොවන්නට තමයි සාමාන්‍යයෙන් අධිකරණයෙන් සමාගමක් වහන්න කියලා නියෝගයක් දෙන විට මෙන්න මේ අධිකරණ නියෝජිතය පත් කරනවා. තේරුණාද? උසාවියෙන් සමාගමක් වහන්න කියලා නියෝගයක් දෙන විට සමාගමේ වත්කම්වල සහ ගිණුම් පොත්වල తాවකාලික නීතිමය අයිතිය බාර ගැනීමට අධිකරණයෙන් පත් කරනවා නියෝජිතයෙක්. නැත්නම් අධිකරණ නිලධාරියෙක් පත් කරනවා. එයා තමයි නිල බාර ගැනුම්කරු කියන්නේ. මේක තවදුරටත් කිව්වොත් ප්‍රායෝගිකව වෙන්නේ උසාවි නියෝගය මෙයාතේ තමයි යවන්නේ. බයි හැන්නේ වань. දැන් උසාවි නියෝගය අපි හිතමු ඊමේල් කරනවා කියලා සමාගමට. ඊමේල් කරලා පැය 3-4කින් නැත්නම් දවසකින් මෙයා සමාගමට අවිල වැඩක් නැහැ. ඒ කාලේදී අර ගොල්ලන්ට වත්කම් පිල්ලි ගහ ගන්න. වංචා කරන්න. ගිණුම් පොත්පත් විකෘති කරන්න. පුච්චලා දාන්න. තේරෙනවද? ඒ නිසා සාමාන්‍යයෙන් වෙන්නේ උසාවිය ඈවර කිරීමේ නියෝගය නිකුත් කරලා ඒ ලිඛිත නියෝගය අතේ බයිහන් අරගෙන යනවා මෙයා. මෙයා ඇවිල්ලා කෙලින්ම සමාගමේ ලේකකාධිකාරියට නැත්නම් එයා නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයට බාර දෙනවා. එතෙන් සිට ඒ සමාගමේ වත්කම් සහ ගිණුම් පොත්වල නීතිමය ග්‍රහණය මොහු සතු වෙනවා. මුකුත් කරන්න බෑ.
මුකුත් කරන්න බෑ. පැහැදිලි නේද කියන එක දැන්. තේරුණාද? මම මේ කියන ප්‍රොසීඩියර් එකත් එක්ක කිසිම අයිතිකරුවෙකුට දැන් සමාගම වහනවා කෝකත් එකයි කියලා වත්කම් උස්සගෙන යන්න බෑ. වංචා කරන්න බෑ. ගිණුම් පොත්පත් පුච්චන්න බෑ. මොකද මෙයා එනවා. මෙයා ආපු ගමන් මෙයාගේ බාහිරට ගන්නවා. මෙයාගේ බාහිරට ගන්නවා කියන්නේ මෙයා තනිකර ගිණුම් පොත්පත් ඔක්කොම අරගෙන එයාට වෙනම කාමරයක් වෙන් කරන්න වෙනවා. එයාට වෙනම ලොකර දෙන්න වෙනවා. ඒ ලොකර වල දාලා ලොක් කරගෙන මෙයා වහාම වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනවා. ඒ වත්කම් ලේඛන හදා ගන්නවා. යන්ත්‍ර ලේඛනයක්, ගෘහ භාණ්ඩ ලේඛනයක්, පරිගණක ලේඛනයක්, තේරුණා? මෝටර රථ ලේඛනයක්. එතකොට කෙලින්ම එයා දන්නු දැන් මෙච්චර තියෙනවා. කාටවත් අත ගහන්න බෑ. පැහැදිලිනේ? අන්න ඒ වගේ උසාවියෙන් විසුරුවා හැරීමේදී සමාගමේ වත්කම් සහ ගිණුම් පොත්වල తాවකාලික අයිතිය බාර ගැනීමට උසාවියපත් කරන නියෝජිතයවත් අධිකරණ නිලධාරිය තමයි නිල බාර ගැනීම කරු කියන්නේ. සමහර විට අධිකරණයට ඈවරකරුවෙක් පත් කරන්න නොහැකි අවස්ථා තියෙන්න පුළුවන්. හේතුව දැන් සමාගමක් වහන්න නියෝගයක් දෙන්න අපි දන්න මොන උසාවියද? දිසාධිකරණය. දිසාධිකරණ විතරයිනේ. දිස්ත්‍රික් උසාවියක් සතුව ඈවරකරුව මේ ලොට් එකක් නැහැනේ. ඈවරකරුව දෙන්නෙක් තුන් දෙනෙක් එහෙමනේ ඉන්නේ. ඒ ඉන්න ඈවරකරුව සියල්ලම මේ වන විටත්, ඒ කියන්නේ ඕල්රෙඩි මේ වන විටත් සමාගම් කීපයක ඈවර කිරීමේ කටයුතු වල නියුක්ත වෙලා ඉන්නව නම් තව ඈවරකරුවෙක් නැත්නම් මෙයාටම පවරනවා ඈවරකරුව වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. තේරෙනවද? මෙයා වත්කම් පිළිබඳ පරීක්ෂණයක් කරලා වත්කම් ලේඛන හදලා ගිණුම් පොත්පත් පිළිබඳ ලේඛන හදලා ඒ වගේම බැරකම් පිළිබඳ ලේඛන හදලා සම්පූර්ණ වාර්තාවක් උසාවියට දෙනවනේ. එතකොට ඈවරකරුට සමාගම ඈවර කරන්න අවශ්‍ය පසුබිම මෙයා නිර්මාණය කරලා ඉවරයි. මෙයා උසාවියට වාර්තාව දුන්නට දෙවනුව ඈවරකරුවෙක් එවන්න නැත්නම් ඉන්නවනම් ඈවරකරුවෙක් පත් කරනවා. පැහැදිලිවද? එවන්න නැත්නම් නැවත උසාවි නියෝගයක් දෙනවා මෙයාට ඈවරකරු ධූරයත් බාර ගන්න කියලා. පැහැදිලි නේද? right. ඊළඟට ඈවරකරු ලික්විඩේටර් සමාගමක වත්කම් උපලබ්ධි කර බැරකම් පියවා විසුරුවා හැරීමේ කාර්ය නිම කිරීම සඳහා පත් කරනු ලබන තැනැත්තා තමයි ඈවරකරු කියන්නේ. විසුරුවා හරින සමාගමක වත්කම් මුදල් කරගන්න, උපලබ්ධි කරගන්න. එක්කෝ බාහිර පාර්ශ්වයන්ට විකුල්ලා සල්ලි රැස් කරන්න. එහෙම නැත්නම් ඇතුළේ ඉන්න සමාජිකයන්ටම පවර්ලා ඒගොල්ලන්ට ගෙවී යුතු ප්‍රාග්ධනෙන් කපා ගන්න. එහෙම උපලබ්ධි කියන්නේ මොනෑම් ක්‍රමයකට හෝ මුදල් කර ගැනීම තමයි උපලබ්ධි කරනවා කියන්නේ. තේරෙනවද නේද? රියලයිස් කරනවා කියන්නේ. ඒ වගේ වත්කම් උපලබ්ධි කර ඒ ලැබෙන ධනයෙන් සමාගමේ නොපියවූ බැරකම් ටික පියවනවා. තේරෙනවද? ඉතිරියක් වෙතොත් මොකද කරන්නේ? සමාජික අතර බෙදා ගන්න. තේරෙනවද? ඊට පස්සේ සමාගමේ සියලුම ගිණුම් පොත්පත් පියවා දමනවා. ලෙජර් වහලා දානවා. තේරෙනවද? අන්න ඒ කාර්ය කරන්න පත් කරන නියෝජිතය තමයි ඈවරකරු කියන්නේ. එතකොට ස්වේච්ඡාවෙන් සමාගමක් ඈවර කරද්දී සමාගමේ සමාජිකයෝ සාමාන්‍ය යෝජනාවක් සම්මත කරලා ඈවරකරුවෙක් පත් කරනවා. උසාවි සම්බන්ධයක් නැහැ. උසාවියෙන් ඈවර කරද්දී අධිකරණය වගේ ඈවරකරුවෙක් පත් කරලා එවනවා. තේරුණානේ? එතකොට ඈවර කර සුතු බලතල අධිකරණයේ වේවා සමාගමේ සමාජිකයෝ වේවා ඈවරකරුවෙක් පත් කරාම ඈවරකරුට පුළුල් බලතල ප්‍රමාණයක් තියෙනවා. එයාගේ කාර්යභාරය කරන්න. එකක් තමයි සමාගම නමින් නඩු පැවරීම. දැන් සමාගමට සල්ලි ලැබෙන්න තියෙනවා බාහිර ණයගැතියන්ගෙන්. ඒගොල්ලන්ගේ ණය සාකච්ඡා කරලා අය කරගන්න අමාරු තත්ත්වෙ තියෙන්නේ. නඩු දාන්න වෙනවා. කවුද නඩු දාන්නේ? ඈවරකරු. අධ්‍යක්ෂ මණ්ඩලය එහෙම නෙවෙයි. අධ්‍යක්ෂ මණ්ඩලය හෝ ලේකම්ට ඈවරකරු පත් කරන් පස්සේ බලතල අඩු වෙනවා. ඒ කියන්නේ ඈවරකරු අභිබවා තීරණ ගන්න අධ්‍යක්ෂ මණ්ඩලය හෝ ලේකම්ට බෑ. තේරුණාද? මෙයා තමයි තීරණ ගන්න. එහෙනම් මෙයාට පුළුවන් සමාගම නමින් නඩු පවරන්න. දෙවෙනි එක තමයි විසුරුවා හරින තෙක් සමාගමේ කටයුතු පවත්වාගෙන යාම. දැන් ඇත්තටම ඈවර කරන්න තාම ක්‍රියාත්මක වුණේ නෑනේ. ඈවර කරන්න තීරණය කරා විතරයි. ඉතින් ඒක සති ගාණක් මාස ගාණක් යනවා සමාගමක් ඈවර කරන්න. දවස් දෙකකින් කරන්න බෑ. එහෙම ඈවර කිරීමේ අවසන් දවස වෙනකම් සමාගමේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න වෙනවා සමහර විට. තේරෙනවද? ඒ අන්නේ සමාගමේ කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ තීරණ ගන්නේ කවුද? ඈවරකරු. නැවතවරක් පැහැදිලිද? එහෙනම් ඈවරකරු පත් කළපු සැනින් අධ්‍යක්ෂක මණ්ඩලයේ සතු බලතල මොකද වෙන්නේ? බොඳ වෙලා යනවා. ඒගොල්ලන්ට තීරණ ගන්න බැරි වෙනවා. මෙයා තමයි ප්‍රබල වෙන්නේ. ඊළඟට තම කාර්යයන් සඳහා
සහවීම පිණිස නීතිඥයෙකු පත් කර ගැනීම. දැන් ඈවරකරු වෘත්තීන් නීතිඥවරයෙක් වෙන්න පුළුවන්. නීතිඥවරයෙක් නම් එතරම් ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන් නීතිඥවරයෙක් නොවේ නම් නීතිඥ සහාය අවශ්‍යතාවයන් තියෙනවා. ඉඩම් විකිණීමේදී, ඉඩම් පැවරීමේදී, තේරෙනවද? වත්කම් උපලබ්ධි කිරීමේදී නීතිඥ සහාය ඕනේ. එහෙනම් නීතිඥයෙක් පත් කරගන්න පුළුවන්. ඈවරකරුවා නීතිඥයෙක් වුණත් එයාට තනියම මේ කාර්යබහුල නීතිමය කාර්යයන් කරන්න බැරි නම් ඒත් නීතිඥයෙක් ඕනේ. පත් කරගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. නීතිඥයෙක් පත් කර එයා කැමති කෙනෙක් පත් කරගන්න සාධාරණ ගාස්තුවක් ගෙවන්න තීරණය කරන කවුද? ඈවරකරුවා. ඊළඟට කවර පන්තියක හෝ නහිමියන්ට ගෙවීම කිරීම. මොකද මේ තේරුම? කවර පන්තියක හෝ නහිමියන්ට ගෙවීම කිරීම. ඒ කියන්නේ සාමාන්‍ය සම්ප්‍රදාය තියෙන්නේ ණය ගෙවනකොට මුලින්ම ගෙවන්නේ ආරම්භක ණය හිමියන්ට. පසුව තමයි ඊළඟට උදාහරණයක් වශයෙන් මුලින්ම අපි ණය අරන් තියෙන්නේ ඒගෙන් නම් මුලින්ම අපි ඒගේ ණය පියවන්න ඕන. දෙවනුව අරන් තියෙන්නේ බීගෙන් නම් බීට පියවන්න ඕන. තෙවනුව අරන් තියෙන්නේ සීගෙන් නම් සීට පියවන්න. ඒකනේ ඕඩරේ සාමාන්‍ය සිවිල් නීතිය අනුවත් කරන්නේ එහෙමයි. එනමුදු මෙතන ඊට වඩා අසාමාන්‍ය බලයක් ඈවරකරු තියෙනවා. අන්නේ සාමාන්‍ය ණය ගෙවිය යුතු පිළිවෙතට පිටුපාලා ඈවරකරුට තීරණය කරන්න පුළුවන් මම මුලින් ණය ගෙවන්න ඕනේ කාගේද කියලා තීන්දුව යාර ගන්න පුළුවන්. අසීමිත බලයක් ඇතර. අපි හිතමු ABC කියලා තුන් දෙනෙක් ඉන්නවා නම් ණය හිමියෝ අපි හිතමු මෙයා තමයි අංක 1. මෙයා තමයි මුලින්ම ණය දුන්නේ. තේරුණාද? මෙයා තමයි දෙවනුව ණය දුන්නේ. මෙයා තමයි තෙවනුව ණය දුන්නේ. එහෙම හිතන්නකෝ. එහෙනම් මුලින්ම පියවන්න දැන් වත්කම් උපලබ්ධි කරලා ලැබෙන මුදලින් මුලින්ම පියවන්නේ කාටද? Aට. දෙවනුව Bට. ඕඩරේට ගත්තමනේ. තෙවනුව Cට. නමුත් A සහ Bට එතරම් මුදල් අගයකම් නැහැ. ඒගොල්ලන්ට වෙනම පෞද්ගලික ව්‍යාපාරයක් තියෙනවා. එනමුත් C ඉන්නේ දැන් බොහොම අමාරු තත්ත්වේ. C ගේ පෞද්ගලික ව්‍යාපාර බිඳ වැටිලා. එයාට වෙන ආදායම් මාර්ග නැහැ. එයා නික රෝගී තත්ත්වයේ පසු වෙනවා. එහෙනම් වඩා සාධාරණයි එයාට ගෙවන එක. එහෙනම් මේ දෙන්න අමතක කරලා එයාට ගෙවනවා. ඒකයි මේකේ තේරුම. කවර පන්තියක හෝ ණය හිමියන්ට ගෙවීම කිරීම ඈවරකරුගේ තීරණය මත කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට සමාගමේ චංචල හා නිශ්චල දේපල විකිණීම. සමාගමේ නිශ්චල දේපල දන්නවනේ ඉඩම්, ගොඩනැගිලි, වාහන නිශ්චලද චංචලද? මම ඔහම දවසක් ළමයිගෙන් ළමයි කිව්වා ඒක චංචල කියලා. වාහනයක් චංචලද? වාහනේ කෙතන තියෙන එක හරි වාහනේ ධාවනය කරද්දි ගමන් කරනවා. ගමන් කරාට ඒ වාහනේ නැවත එනවනේ. දැන් ඒ වාහනේ අපි හිතමු ගමන් කරලා එන අතරේ මගදී වහල ගැලවිලා යනවා. බොඩිය ගැලවිලා යනවා. චැසිය ගැලවිලා යනවා. සුක්කාන විතරක් එනවා ඩ්‍රයිවර් එක නෑනේ. එහෙමනම් චංචල. එහෙම වෙන්නේ නෑනේ. අනිවාර්යෙන් වාහනේ නිශ්චල දේපල. තේරුණාද? ගෘහ භාණ්ඩ නිශ්චල දේපල. චංචල දේපල ගැන දරුණු සාමාන්‍ය භාණ්ඩ. නිමි භාණ්ඩ අමුඩුවයි වගේ දේවල් තේරෙනවා. ඒ වගේ සමාගම සතු චංචල හෝ නිශ්චල දේපල ඕනම දෙයක් විකිණීමේ බලය කාටද විකුණන්නේ? කුමන මිලකටද? අනිවාර්යෙන් තීරණය කරන්න ඈවරකට පුළුවන්. අධ්‍යක්ෂරුන්ට කිසිවකට ඇඟිලි ගහන්න බෑ වට. බලපෑම් කරන්න බෑ. පැහැදිලිනේ? ඊළඟට ඊළංකාරය තමයි සමාගම නමින් ක්‍රියා කිරීම හා සමාගමේ ඔප්පු ලදුපත් හා වෙනත් ලේඛන අත්සන් කිරීම අවශ්‍ය විට සමාගමේ මුද්‍රාව පාවිච්චි කිරීම. අන්න සමාගමේ ලේකම්වරයා අතින් කෙරුණු කාර්යයන් රැසක් මෙතන කියවනවා. පොලිමක් කියවනවා. තේරෙනවද? සමාගම නමින් ක්‍රියා කිරීම. සමාගම වෙනුවෙන් පෙනී සිටින්න දැන් මෙයා. තේරෙනවද? ඊළඟ සමාගම ඔප්පු අත්සන් කරන්නේ. සමාගම වෙනුවෙන් සමාගම නියෝජනය කරමින් වෙනද සමාගමේ ලේකම්වරයා නැත්නම් අධ්‍යක්ෂකවරයා අත්සන් කර උප්පුවද අත්සන් කරන්නේ ඈවරකරුවා. ලදුපත් ඒ වගේම වවුචර් වෙනත් ලේඛන අත්සන් කරන්නේ නැද ඈවරකරුවා. ඊළඟට සමාගමේ මුද්‍රාව නිල මුද්‍රාව සීල් එක පාවිච්චි කර ලේකම් අද පාවිච්චි කරන ඈවරකරුවා. පැහැදිලිද? අසීමිත බලයක් තියෙනවා දැන් මෙයාට. ඊළඟට සමාගමේ වත්කම් අපේට තබා ණය ලබා ගැනීම. දැන් හදිස්සි ද්‍රවශීලතා ගැටලු තියෙනවා නම් සමාගමේ කිසියම් වත්කමක් අපේට තියලා මෙයාට ණයක් ගන්න පුළුවන් මූල්‍ය ආයතනයේ. ඊට පස්සේ විසුරුව හැරීමේදී අවසාන වත්කම් උපලබ්ධයෙන් ලැබෙන මුදලින් ඒ ණය පියවන්න පුළුවන්. ඒ වත්කම් උපලබ්ධි කරගන්නකන් දැන් සල්ලි ඕනනම් ඕනෑම වත්කමක් අපේට තියලා ඕනෑම මූල්‍ය ආයතනයකින් සාධාරණ මුලියක් යටතේ ණය ගන්න පුළුවන්. ඊළඟට සමාගම වෙනුවෙන් විනිමය බිල් හා
පොරොන්දු නෝට්ටු අනකිරීම හා පිටසන් කිරීම කරන්න පුළුවන්. සමාගම වෙනුවෙන් විනිමය බිල්. මතකයිනේ විනිමය බිල් කිව්වම මෙතනට චෙක් පතුත් අයිති. චෙක් පතුත් අයිති යා. මොකද චෙක් පත් කියන්නේ විනිමය බිලක්මයි. අපි ඒක බැංකු පාඩමේ විස්තරාත්මකව කතා කරනවා. චෙක් පත් කියන්නේ විනිමය බිලක්මයි. තේරුණාද? සෑම චෙක් පතක්ම විනිමය බිල් පවුලට තමයි අයිති වෙන්නේ. එහෙනම් වෙනම කිව්වොත් චෙක් පත් විනිමය බිල් පොරොන්දු නෝට්ටු අන කරන්න පුළුවන් පිටසන් කරන්න පුළුවන්. ඒවා කරේ වෙනද ඩිරෙක්ටර් බෝඩ් එක. දැන් ඒ බලේ නෑ. දැන් අනිවාර්යයෙන්ම ඈවර කරුට තමයි ඒ බලේ තියෙන්නේ. ඒතර ඔබ අහයි සමහරට ඒ වුණාට චෙක් පත් අස්සම් කරන්න අන කරන්න ඒ අනකරුවන්ගේ ආදර සස්සම් බැංකුවට බාර දීලා තියෙනවා. එතකොට ඈවර කරෝවිල එයා අස්සම් කරාට එහෙම බැංකුව ගෙවනද? ඔය එහෙම ගෙවන්නේ නෑ. සාමාන්‍යයෙන් වෙන්නේ එතකොට ඈවරකරු පත් කළ වහාම ඈවරකරු පත් කරේ උසාවි නියෝගිකින උසාවි නියෝගී පිටපතක් සමග. හරිද? ඈවරකරු පත් කළේ සමාගමෙන් නම් ඒ සමාගමේ මහා සභා රැස්වීම යෝජනාව සම්මත කරානේ. අන්නේ යෝජනා සම්මතයේ ඇතුළත් රැස්වීම වාර්තා කොපි එකක් සමග බැංකුවට බාර දෙන්න ඕන. අන්න ඒතර බැංකුව දන්නවා සමාගමට ඈවරකරු පත් කරලා තියෙන එක්ක උසාවි. එහෙම නැත්නම් සමාගමෙන්. හරිද? බැංකුව පිළිගන්නවා. එහෙම දින ගමන් ඈවරකරුවා ඊට පස්සේ ගිහිල්ලා කියන්නේ කෙලින්ම බැංකුවට යන්න වෙනවා එකවරක් හරි. බැංකුවට ගිහිල්ලා එයාගේ අනන්‍යතාවය සහතික කරලා ඩෙන්ටිටි කාඩ් එක පෙන්නලා එයාගේ ආදර සස්සන අස්සන් කාඩ් පට්ටේ ඇතුළත් කරලා බාර දෙන්න වෙනවා. ඒ අනුව එයාට පුළුවන් චෙක් පත් අන කරන්න. විනිමය බිල් අන කරන්න පිටසන් කරන්න. පැහැදිලිනේ? ඊළඟට සමාගමට ලැබිය යුතු ණය එක් රැස් කර ගැනීම. සමාගමට ලැබිය යුතු ණය තුරුස් තියෙනවා නම් ණයගැතියන් සමග සාකච්ඡා කරලා එක්ක දුරකථන ඇමතුම් දීලා එහෙම නැත්නම් ලිඛිතව ලිපි මගින් ඉල්ලීම් කරලා එක් රැස් කරගන්න පුළුවන්. ඊළඟට ඈවරකරුගේ කටයුතු වලට සහාය වීම පිණිස නියෝජිතයන් පත් කරගන්න පුළුවන්. දැන් ඈවරකරුට සමහර කාර්යයන් කරන්න අපහසුයි. එවැනි දේවල් කරන්න නියෝජිතයෙක් හෝ නියෝජිතින් කීප දෙනෙක් පත් කරගන්න පුළුවන්. නිදසුනක් වශයෙන් හිතන්න දැන් ඔබ ඈවරකරුවෙක් වශයෙන් පත් කරා කියලා උසාවියෙන් ඔබ අපේදම වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙක්. එහෙම නැත්නම් ඔබ විද්‍යාවේදී උපාධිධාරියෙක්. ආචාර්ය උපාධියක් තියෙන. ඔබට ගුවන් යාන පිළිබඳ හෝ ගුවන් යාන අමතර කොටස් පිළිබඳ දැනුමක් නැහැ. අපි හිතුව මේ ඈවර කරන සමාගම ගුවන් යාන සහ අමතර කොටස් නිෂ්පාදනය කරන සමාගමක් කියලා හිතන්නකෝ. දැන් ඔබ ඈවර කරුවෙක් වශයෙන් යනවා. ඔබ වෘත්තියෙන් කොළොය කෙනෙක්. නැත්තම් විද්‍යාවේදී උපාධිධාරියෙක්. ඔබ දන්නව දර්ශේෂ්ත්‍රේ? දන්නේ නැහැ. එහෙනම් ඔබට දැන් මේ ඈවර කරන සමාගමේ අර්ධනිමි ගුවන් යාන හෝ ගුවන් යාන අමතර කොටස් වල තියෙනවා ඉතිරි වෙලා ඒ ටික විකුණන්න ඕනේ. කොහොමද දන්නේ? මිල ගණන් දන්නවද? තාක්ෂේරු කරන් දන්නවද? දන්නේ නැහැ. එවනම් අන්න ඒ ශ්‍රේෂ්ඨය පිළිබඳ දැනුමක් තියෙන කෙලිම ගුවන් යාන පිළිබඳ ඉංජිනේරුවෙක් වෙන කෙනෙක් සේවයට ගන්න වෙනවා. එයාට ගෙවීමක් කරනවා. ඒතර එයා දන්නවා ඒවා තාක්ෂේරු කරලා නියමයට අලෙවි කරන්න. තේරෙනවද මම උදාහරණයක් වශයෙන් කිව්වේ? අන්න ඒ වගේ ඈවරකරුට කරන්න බැරි හෝ කරන්න අපහසු කාර්යයන් කරන්න නියෝජිතයන් පත් කර ගැනීම අසාමාන්‍ය බලයක් තියෙනවා. ඒ වගේ අසීමිත බලයක් තියාගෙන ඈවරකරුවෝ තමයි වත්කම් උපලබ්ධි කරලා ණයතුරු පියවලා ඉතිරියක් වෙතොත් කොටස් හිමියන් අතර බෙදා හැරලා ගිණුම් පොත්පත් වහලා සමාගම සමාප්ත කරන්න. පැහැදිලිනේ? ඊළඟට සමාගමක ලියාපදිංචි කාර්යාලය. අපි මේ පාඩම පුරාවටම සමාගමේ කාර්යාලය කියලා විවිධ අවස්ථාවල කතා වුණා. ඒක හරියටම අපි ගොනු කරලා කතා කරන මොහොත තමයි අපි දැන් මේ ඉන්නේ. සෑම සමාගමකටම ලියාපදිංචි කාර්යාලයක් අවශ්‍යයි. අපි කිව්වා හවුල් ව්‍යාපාරවලට ලියාපදිංචි කාර්යාලයක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය කාර්යාලයක් තියෙනවා. ඒක නීත්‍යානුකූලව ලියාපදිංචි කරලා තියාගන්න ඕනේ නැහැ. තේරෙනවද? සමාගමකට කාර්යාලය අවශ්‍යයි. සමාගමේ කම්හල, ගබඩා, එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාරික ස්ථාන නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒවා වසා දෙමුවොත් කමක් නැහැ. කාර්යාලය තියෙනවා. කාර්යාලය වසා දෙමුවොත් නීතිය සලකන්නේ සමාගම නැහැ කියලා. සමාගම සක්‍රීය සමාගමක් වශයෙන්, සමාගම ක්‍රියාකාරී සමාගමක් වශයෙන්, පවතින සමාගමක් වශයෙන් සැලකෙන්නේ කාර්යාලයේ විවෘතව තිබෙන තාක්කල් පමණයි. ඒ නිසා සමාගමක බලවත් වෙන්නේ කාර්යාලය මිසක් ව්‍යාපාර ස්ථාන, ව්‍යාපාර ගොඩනැගිලි නෙවෙයි. right. එතකොට 113 වන වගන්තිය අනුව සෑම සමාගමකටම සියලු ලියකියවිලි හා දැන්වීම් යැවිය හැකි ලියාපදිංචි කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ තිබිය යුතුයි. සෑම සමාගමකටම සමාගම් රෙජිස්ට්‍රාර් වලට කලින් කාලයට යම් යම් දැන්වීම් කරන්න වෙනවා. යම් යම් ලියකියවිලි යවන්න වෙනවා. ලිපි ගනුදෙනු කරන්න වෙනවා. අන්න ඒ දේ කරන්න පුළුවන්
ලියාපදිංචි කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊළඟට එය වරලත් ගණකාධිකාරීවරයෙකු නීතිඥවරයෙකු හෝ වෙනත් තැනැත්තෙකුගේ කාර්යාලයේ පිහිට ඇතනම් එහි ලිපිනය හා ඊට ළඟා විය හැකි වන පරිදි එහි පිහිටීම පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර්වරයාට ඉදිරිපත් කළ යුතු අතර කාර්යාලයේ පිහිටීම වෙනස් කිරීමක් රෙජිස්ට්‍රාර්වරයාට දැන්විය යුතුයි. දැන් මේ කියන්නේ මේ කාර්යාලය සමාගමටම අයත් පරිශ්‍රයක් තුල සමාගමටම අයත් භූමි භාගයක් තුල නිශ්චිත ගොඩනැගිල්ලක පවත්වාගෙන යනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ කාර්යාලය සමාගමට අයිති භූමියක හෝ ගොඩනැගිල්ලක නෙවෙයි තියෙන්නේ. එක්කෝ ඒක වරලත් ගණකාධිකාරීවරයෙකුට අයත් ස්ථානයක තියෙන්නේ. එක්කෝ නීතිඥවරයෙකුට අයත් ස්ථානයක තියෙන්නේ. නැත්නම් වෙනත් තැනැත්තෙකුගේ කාර්යාලයක තමයි පිහිටලා තියෙන්නේ. තේරෙනවද? එහෙමනම් කොහොමද මේ කියන්නේ පිටස්තර තැනක තියෙන්නේ. පිටස්තර තැනක තියෙනවා නම් ඒ කාර්යාලයේ ලිපිනය හා ඊට ළඟා විය හැකි ආකාරය. කියන්නේ පිහිටීම පිළිබඳව පොඩි මාර්ගසිතියමක්. සමග සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට තොරතුරු දැනුම් දෙන්න ඕනේ. ඒ කාර්යාලයේ වෙනසක් කරොත් ඒත් ඒ බව දැනුම් දෙන්නට ඕනේ. පැහැදිලි නේද? දැන් මෙතන මේ සමාගම් නීතිය උනත් මේකේ තියෙන අනවශ්‍ය දෙයක්. ඒක තේරුම් ගන්න අපිව දකින්න ඕනේ. අපි මේ සමාගම් නීති හදපුවාට මේ දොස් කියනව නෙවෙයි. අපි විශේෂ ඉගෙන ගන්නවා කියන කොට පේන්න ඕනේ මේ දෘශ්‍යමානව විනිවිද භාවින් යුතුව. මේ බලන්න. ඒ කියන්නේ සමාගමේ ගොඩනැගිල්ලක සමාගම් පරිශ්‍රය නම් ගැටලුවක් නැහැ. එය වරලත් ගණකාධිකාරීවරයෙකු හෝ නීතිඥවරයෙකු හෝ වෙනත් තැනැත්තෙකුගේ කාර්යාලය. ඉතින් උච්චර ජරබරයක් ඕනේ නැහැ නේ. ඕක දාන් තිබුණා සමාගමට අයත් නැති වෙනත් පාර්ශ්වයක් සතු පරිශ්‍රයක වුණ නැති. එහෙනම් ගණකාධිකාරීවරයා, නීතිඥවරයා, වෛද්‍යවරයා, ඉංජිනේරු එහෙමත් කියන්න එපා. ඉතින් මේ දෙක අනවශ්‍ය දෙයක්. කිව්වනම් ඇති අඩු ගානේ එය වෙනත් තැනැත්තෙකුගේ කාර්යාලයක වුණ නැති. කමක් නැහැ. ඒතර මේක අපි ඉගෙන ගන්න තියෙන්නේ සමාගමට අයත් නොවන ව්‍යාපාර පරිශ්‍රයක් තුල සමාගමට අයත් නොවන පරිශ්‍රයක් තුල බාහිර තැනක කාර්යාලය තියෙනවා නම් ඒක ලිපිනයයි ළඟා විය හැකි ස්ථානයේ පිළිබඳ තොරතුරු වශයෙන් මාර්ගසිතීමකුයි සමාගම් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට ප්‍රධාන කාර්යාලයේ තබාගත යුතු ලේඛන සමාගම් නීතිය 2007 අංක 7 දරන සමාගම් නීතියේ 116 වන වගන්තිය අනුව ප්‍රධාන කාර්යාලය තුල නඩත්තු කරමින් සමාජිකයන්ට ඕනෑම අවස්ථාවක පරීක්ෂා කිරීමටත් පිටපත් ලබා ගැනීමටත් පහසුකම් ලබා දෙමින් පවත්වාගෙන යා යුතු බවට සමාගම් නීතිය නියම කරපු පොත්පත් තමයි ව්‍යවස්ථාපිත පොත්පත් කියන්නේ. ව්‍යවස්ථාපිත පොත්පත් ස්ටැටියුටරි ඩොකියුමන්ට්ස්. ස්ටැටියුටරි ඩොකියුමන්ට්ස්. ඒ කියන්නේ 2007 අංක 7 දරන සමාගම් නීතිය කියන්නේ මොකද? ඒක ව්‍යවස්ථාව. ව්‍යවස්ථා කියන්නේ දරුණු නීතිනේ. අපි ඒක හවුල් ව්‍යාපාර පාඩමේදීම තේරුම් ගත්තා. හරිනේ. එහෙනම් 2007 සමාගම් නීතිය නැමැති ව්‍යවස්ථාවෙන් නියම කරපු නිසා අපි වල කියන මොනවද? ව්‍යවස්ථාපිත පොත්පත්. 2007 සමාගම් නීතිය කියන ව්‍යවස්ථාව මගින් ප්‍රධාන කාර්යාලය තුල පවත්වාගෙන යා යුතු බවට නියම කරපු පොත්පත් නිසාම අපි ඒවට කියනවා ව්‍යවස්ථාපිත පොත්පත් කියලා. එහෙමත් තර්ක කරන්නේ. දැන් මේකට නම් ලියන්න හේතුවක් තියෙන්න එපේ. දැන් මේ මොකක්ද හොත් කන කියනවා. ඇයි කන කියනකොට අපිට උත්තරයක් නැහැ නේ. තේරෙනවද? නමුත් මේකට උත්තරයක් තියෙනවා. මේකට උත්තරයක් තියෙනවා. ඇයි ව්‍යවස්ථාපිත කියන්නේ? නැත්තම් නාමික පොත්පත් කියත හැකි. නැත්තම් නිල පොත්පත් කියත හැකි නේ. ව්‍යවස්ථාපිත කියන්නේ සමාගම් නීතිය ව්‍යවස්ථාව. සමාගම් නීතිය නැමැති ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙනවා මෙන්න මේ විදියට මේ පොත්පත් හෙඩ් ඔෆිස් එකේ තියාගන්න කියලා. ඒවට අපි කියන ව්‍යවස්ථාපිත පොත්පත් කියලා. මතකනේ පිය හවුල් ව්‍යාපාරවලදී කිව්වා වගේම මේ පොත්පත් ප්‍රධාන කාර්යාලයේ තිබුණට මදි. සමාගමේ සමාජිකයන්ට නම් කොටස් නාම ලේඛනයේ නම සඳහන් ඕනෑම සමාජිකයෙකුට ඕනෑම වෙලාවක මේව පරීක්ෂා කරන්න අවශ්‍ය නම් පිටපත් ලබා ගන්න පහසුකම් තියෙන්න ඕනේ. ලොට් එකක් තියෙනවා ලේඛන. දැන් මේ ලේඛන ලොට් එකම ඉතින් ඔබ දන්න සම්ප්‍රදාය ක්‍රමයට වෙනම ෆයිල් කරලා කැබිනට් වල දාලා එහෙමම ඕනේ නැහැ. සමහරට අද තියෙන්න පුළුවන් එක පෙන් ඩ්‍රයිව් එකක් විතරයි. ඒ පෙන් ඩ්‍රයිව් එකේ මේ ඔක්කොම තියෙන්න පුළුවන්. කම්පියුටරයක් තියෙනවා පෙන් ඩ්‍රයිව් එක තියෙනවා. එන සමාජිකයන්ට මොනවද ඕනේ? 2015 මට දෙන්න මේ විශේෂ පට්ටි පොඩ්ඩක් මට චෙක් කරන්න ඕන. පෙන් එක සමහරට එයාටම දෙනවා. දැන් එන සමාජිකයට කම්පියුටරයක් තියෙනවා පෙන් එක ඒක ඉන්ස්ටෝල් කරා එයාටම කියනවා චෙක් කරගන්න කියලා. හරිද? එයා කියනවා මට මේ කොපියක් දෙන්න. අපි ළඟ ඒතර සමාගමේ තියෙන ප්‍රින්ටරයක් තියෙනවා. ඒ ප්‍රින්ටරෙන් ටක් ගාලා ප්‍රින්ට් අවුට් එකක් කරන් දෙනවා. නැත්තම් අර සම්ප්‍රදායික විදිහට වාර්ෂික වාර්තා හෝ මූල්‍ය වාර්තා තියෙනවා නම් ඒ 2015 ශේෂපට්ටය අරගෙන ඒක ෆොටෝකෝපියක් ගහලා දෙනවා. අපිට ෆොටෝකෝපි මැෂින් නැත්තම්
printer නැත්තම් අපි කියන right මේක එහෙනම් අපි ගිහිලා ගහලා දෙන්න. නැත්නම් ඔයා ගිහිලා ගහගන්න කියලා ෆොටෝකෝපි එකක් ගහගන්න අවස්ථාව දෙන්න ඕන. ෆොටෝකෝපි මැෂින් නැහැ. අපි ළඟ නැහැ. අපිට කරන්න දෙයක් නැහැ කියන්න බෑ. මොකද පිටපත් ලබා ගැනීම අයිතිය සමාගම් නීතියම දීලා තියෙනවා. හරිද? එහෙනම් සියලු සමාජිකයින්ට පරීක්ෂා කිරීමටත් අවශ්‍යතාවය මත පිටපත් ලබා ගැනීමටත් පහසුකම් සලසමින් ප්‍රධාන කාර්යාලය තුල පවත්වාගෙන යා යුතු බවට සමාගම් නීතියේ 116 වන වගන්තියෙන් නියම කරපු ගිණුම් පොත්පත් ඇතුළු ලේඛන සමූහයක් තමයි ව්‍යවස්ථාපිත පොත්පත්. පළවෙනි එක තමයි සංස්ථාගත කිරීමේ සාතිකය. ප්‍රධාන කාර්යාලය තියෙන්න ඕන. සංස්ථාපන සාතිකයලම තේරෙනවා. සමාගම උපැන්න සාතිකය තියෙන්න ඕන. ඊළඟට සාංගමික ව්‍යවස්ථාවලිය. මතකනේ? සමාගමේ ව්‍යවස්ථාව. සමාගමේ සියලු කටයුතු තීරණය වෙන්නේ ක්‍රියාවට නගන්නේ ව්‍යවස්ථාවලට අනුවයි. ඒ නිසා මේ ව්‍යවස්ථාවලිය හෙඩ් ඔෆිස් එකේ තියෙන්නට ඕන. ඊළඟට පෙරවසර 10ක පැවැත් වූ කොටස්කරුවන්ගේ රැස්වීම් වාර්තා සහ සම්මත කළ යෝජනා. එක අවුරුද්දක දෙක නෙවෙයි. අවසාන අවුරුදු 10යි. දැන් 2020 නම් අපි ඉන්නේ 20 නම් 2011නේ. 2011 ඉඳන් 20 දක්වා අවුරුදු 10ක මහා සභා රැස්වීම් වාර්තා තියෙන්න ඕනේ. සහ ඒ රැස්වීම් වලදී යෝජනා සම්මත කළා නම් ඒ යෝජනා සම්මත පිළිබඳ වෙනම ලේඛනයක් තියෙන්නට ඕනේ. එතකොට අපි තුමු 2021 කට යනවා කියලා 21කට ගියාම එකක් අයින් වෙනවා. එකක් අයින් වෙලා තව අවුරුදු එකක් එනවා. ඒ වගේ අවුරුදු 10ක තියෙනවා. ඊළඟට පෙරවසර 10 තුල පැවැත් වූ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තා සහ සම්මත කළ යෝජනා. අන්තිම අවුරුදු 10 තුල බෝඩ් මීටින් තියෙනවනේ. ඩිරෙක්ටර් බෝඩ් මීටින්. ඒ බෝඩ් මීටින් එකේ වාර්තා තියෙන්න ඕනේ. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තා තියෙන්න ඕනේ. ඒ ඩිරෙක්ටර්ස්ලා වැඩි ඡන්දයෙන් සම්මත කළ යෝජනා පිළිබඳ ලේඛනයකුත් අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. ඊට අමතරව අධ්‍යක්ෂකවරුන්ගේ නාම ලේඛනයක් තියෙන්න ඕනේ. අධ්‍යක්ෂකවරුන්ගේ නාම ලේඛනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරුන්ගේ නම, ලිපිනය, එයාලගේ අධ්‍යාපන සුදුසුකම්, එයාලා සමාගමේ දරන ධූරය. මොකද අධ්‍යක්ෂකවරු ඉන්නවා විවිධ ධූරවල. නේ කළමනාකරණ අධ්‍යක්ෂක, නිෂ්පාදන අධ්‍යක්ෂක, මූල්‍ය අධ්‍යක්ෂක, අලෙවිකරණ අධ්‍යක්ෂක. මේ ධූරයක් තියෙන්නට ඕනේ. හරිනේ? ඒතර ඕනම කෙනෙක් ඕන සමාජිකයෙක් දැනගන්න ඕනේ X කියන අධ්‍යක්ෂකවරයා දරන්නේ මොන ධූරයේද? මොකද එයා විද්‍යාවේදී උපාධියක් ගත්ත කෙනෙක් නම් එයාට අලෙවිකරණ අධ්‍යක්ෂක ධූරය දරන එක ඒ තරම් සාර්ථක නැහැ. ව්‍යාපාරයට සූදායක වෙන්නේ. අනේ වෙනිත් තැනක මේවා අපි දැනගන්න ඕන සමාජික වශයෙන්. දැනගෙන අපිට පුළුවන් වාර්ෂික මහා සභාවේදී හරි අති විශේෂ මහා සභාව රැස්වීමේදී හරි ඔබ්ජෙක්ෂන් දාන්න පුළුවන්. තේරුණාද? ඊළඟට ලේකම්වරයාගේ ලේඛනය. දැන් ලේකම්වරයා ඉන්නේ එක්කෙනා නම් එක්කෙනාගේ විස්තර තියෙනවා. ලේකම්වරු සමහර සමාගවල කීප දෙනෙක් ඉන්නවා. සෙක්ෂන් වයිස් ලේකම්වරු උපත් කරලා තියෙනවා. එහෙමනම් අන්න මේකේ එහෙමෝගෙ විස්තර තියෙනවා. සමහරට අවුරුද්ද තුර ලේකම්වරු 3 දෙනෙක් මාරුලා තියෙන පුළුවන්. එක්කෙනෙක් මිය ගියා. එක්කෙනෙක් රට ගියා. දැන් ඉන්නවා 3 වෙනියන්. 3 දෙනාගේ විස්තර තියෙනවා. ඊළඟට පෙරවසර 10 තුල සමාගමේ මූල්‍ය වාර්තාවල පිටපත් තියෙන්නම ඕනේ. මූල්‍ය වාර්තාවල පිටපත් තියෙන්නම ඕනේ. ඒ කියන්නේ මොනවද මූල්‍ය වාර්තා කියන්නේ? සාමාන්‍ය ලාභ ගිණුම, ශේෂපත්‍රය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඒවා දන්නවනේ. මූල්‍ය වාර්තාවල පිටපත් තියෙන්න ඕනේ. තේරෙනවද? මූල්‍ය වාර්තාවල පිටපත් තියෙනවා නම් සාමාන්‍යයෙන් දැන් මේකේ සමාගම් නීති හරියට කියන්නේ ඕපන් කරලා තියෙනවා නම් තවත් යමක් තියෙන මොකද්ද? මූල්‍ය වාර්තා තියෙන හැමතැනකම අනිවාර්යයෙන්ම තියෙන තව එකක් තියෙන මොකද්ද? ඒ කියන්නේ මේක නිකන් සෙවනැල්ල වගේ වෙන් කරන්න බෑ. මූල්‍ය වාර්තා තියෙන හැමතැනම තියෙන ඕන විගණන වාර්තා තියෙනවා. මතකනේ ඕනෑම සමාගමක කෙතරම් සුදුසුකම් ඇති පළපුරුදු තියෙන වරලත් ගණකාධිකාරී වරයෙක් ඉඳලා ගිණුම් වාර්තා නැත්නම් මේ මූල්‍ය වාර්තා සකස් කළත් ඒක නීතිය පිළිගන්නේ නැහැ. බාහිර ලෝකයා පිළිගන්නේ නැහැ. පිළිගන්නට නම් ස්වාධීන විගණකවරයෙක් විසින් විගණනය කරලා ඒ මූල්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ විගණකවරයා පළ කරන විගණන මතයේ ලිඛිත මතයේ එකට ඇටච් වෙන්න ඕනේ. එහෙනම් මූල්‍ය වාර්තා තියෙන සෑම තැනකම විගණන වාර්තා තියෙනවා. සමාගම් නීතිය නොකියුණත් අපිට ඒක මෙන්ෂන් කරගන්න පුළුවන් විගණන වාර්තා තියෙනවා කතාව. තේරෙනවද? විගණන වාර්තා. විගණන වාර්තා දර අවුරුදු 10කම තියෙනවා. ඊළඟට ඍණ බාර ලේඛනය. ඍණ බාර ලේඛනය. ඒ කියන්නේ මොකද්ද? ඍණ පත්‍ර. ණයකර සීමිත සමාගමක් මහජනයාගෙන් මැදි කාලීන හෝ දිගු කාලීන ණය ලබා ගැනීමට මහජනයා වෙත නිකුත් කරන අපසහතික තමයි ඍණ බාර නැත්තම් ණයකර කියන්නේ.
ඒ ණයකර දැන් සාමාන්‍ය ණයකරයක අගේ රුපියල් 100ක්නේ. රුපියල් 100 200 500 අවමගේ 100යි සාමාන්‍ය. ඒ වගේ ඒකකනේ විකුණන්නේ කොටස් වගේම. ඉතින් අපි දැන් රුපියල් 100 නම් රුපියල් 100 ණයකර ඒකක 10ක් මං ගන්නවා. ඒ කියන්නේ මම රුපියල් 1000ක ණය සපයනවා සමාගමට. ඒ වගේ ණයකර හිමියෝ ඉන්න පුළුවන් දහස් ගාණක්නේ. දැන් කෝටි ගාණක අතිරේක අරමුදල් රැස් කරන්න ණයකර නිකුතුවේ ණයකර මිලදී ගත්ත ගැනුම්කරු 100,000 ගාණක් ඉන්න පුළුවන්. අන්න ඒගොල්ලන්ගේ නම, ලිපිනේ, ඒගොල්ලෝ මිලදී ගත්ත ණයකර ප්‍රමාණය, මිලදී ගත්ත දිනය, කල්පිරණ දිනය ආදී වශයෙන් විස්තර තියෙනට ඕන. ඊළඟට කොටස් නාම ලේඛනය. කොටස් නාම ලේඛනය තියෙන්න ඕනේ. මොකද මේක තමයි සමාජිකයන්ගේ තොරතුරු ඇතුළත් ලේඛනය. මෙම්බර්ස් රෙජිස්ටර් එක නැත්නම් ලිස්ට් එක. මේ කොටස් නාම ලේඛනයේ තියෙනවා පළවෙනිම සමාගමට දායක වූ ආරම්භක කොටස් හිමියාගේ නම, ලිපිනය. එයා මේ සමාගමේ කිසියම් ධූරයක් දරනවා නම් ඒ ධූරය සමහරට කළමනාකරණ අධ්‍යක්ෂක වෙන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් ප්‍රධාන ගණකාධිකාරීවරයා වෙන්න පුළුවන්. අන්න ඒ ටික තියෙන්න ඕනේ. ඒ වගේම සමාජිකයාගේ නම, ලිපිනය, එයා සමාගමෙන් දරන ධූරය, එයා සමාජිකත්වයේ ගත්ත දිනය සහ යම් සමාජිකයෙක් ඉවත් වුණා නම් ඉවත් වූ දිනයක් තියෙනවා. එක කොලම්ස් වලට දාලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක වගේ දැනට සමාගමේ සමාජිකයෝ ඉන්නවා නම් 55 දෙනෙක් 55 දෙනාගේ විස්තර මේක තියෙනවා. තේරෙනවද? ඒ 55 දෙනාගෙන් 5 දෙනෙක් ඉවත් වෙලා නම් ඒ 5 දෙනාගේ විස්තරත් මේක තියෙනවා. එතකොට වර්තමාන සමාජිකයන්ට දැනගන්න අවශ්‍යතාවය ඇති වෙනවා. දැන් අපේ සමාගමේ ඉන්න අයිතිකරුවෝ කවුද? මොකද බාහිර සමාජයෙන් අපට කසුකුසුවක් එනවා නම් අසවල් සමාගමේ අන්න ඉන්දියාවෙන් පැනලා ආපු ඉන්දියාවේ කිසියම් චෝදනාවකට අපරාධ චෝදනාවකට ලක් වූ කෙනෙක් ඉන්නවා. එයා සමහර මේ සමාගමත් විනාශ කරන ඔයගේ මතයක් තියෙනවා. අපි දැනගන්න ඕනේ ඇත්තට මේ වගේ කෙනෙක් අපේ සමාගමේ ඉන්නවද? කොටස් නාම ලේඛනේ චෙක් කරන්න පුළුවන්. අපි හිතමු අධිකරණයට කවුරු හරි පෙස්සමක් ඉදිරිපත් කරනවා. අන්න අසවල් සමාගමේ අසවල් රටේ හෝ ලංකාවේ හෝ වෙනත් රටකදී කිසියම් මිනීමෙරුම් චෝදනාවකට සැකකරුවෙක් වශයෙන් අධිකරණයට හා පොලිසියට අවශ්‍ය කෙනෙක් මෙන්න මේ සමාගමේ සමාජිකත්වයේ දරනවා. අපිට දැනගන්න මොකද අපිට ප්‍රශ්නයක් මෙහෙම කෙනෙක් ඉන්න එකනේ කොටස් නාම ලේඛන පරීක්ෂා කරන්න පුළුවන්. තේරුණාද? ඔන්න වගේ ප්‍රධාන ලේඛන කීපයක්ම තියෙන්න ඕනේ. ඔව්. ඊළඟට දැන් මේ තියෙන දරුවනේ සමාගම් නීතියෙන් පෙන්වපු ව්‍යවස්ථාපිත පොත්පත් කීපයක්. නමුත් මෙච්චරක් විතරනේ තවත් තියෙනවා. තේරුණාද? ඊළඟට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා කලින් කලට එයාගේ බලතල අනුව සමාගම් වලට ලිඛිතව නිවේදනය කරන්න පුළුවන්. මෙන්න මේ ලේඛනත් පවත්වාගෙන යන්න කියලා. ඒතර ඒවත් මෙතනට අයිති වෙනවා. සමාගම් නීතිය කලින් කලට සංශෝධනය කරන්න ඕනේ. ඒ සංශෝධන මගිනුත් යම් යම් ලේඛන එවන්න පුළුවන්. ඒක තවත් ලේඛන තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු උදාහරණයක් වශයෙන් සම්බන්ධතා ලේඛනය. මෙතන තියෙන්න ඕනේ. සම්බන්ධතා ලේඛනය මෙතන තියෙන්න පුළුවන්. මේ සම්බන්ධතා ලේඛනය කියන දරුවනේ අධ්‍යක්ෂකවරු සමාගම සමග ඇති කරගත්ත ගනුදෙනු පිළිබඳ විස්තර ලේඛනය. මේකත් වැදගත් නේ. මොකද දැන් ඩිරෙක්ටර්ස්ලා කියන සමාගමේ අග්‍ර කළමනාකරුවෝනේ. දැන් සාමාන්‍ය උඩ ඉන්න අය ගොඩක් වංච කරනවා කියලා චෝදනා එන්නේ ඕනම තැනක. නේ ඕනම සංවිධානයක රජයක එහෙම තේරෙනවද? ඒ වගේ අධ්‍යක්ෂකවරුන්ට පුළුවන් සමාගම් නීතියෙන් බැරියස් දාලා නැහැ, සීමා දාලා නැහැ. අධ්‍යක්ෂකවරුන්ට පුළුවන් සමාගමත් එක්ක ගනුදෙනු කරන්න. මොනවද? සමාගමේ නිමි භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. මිලදී අරන් තොග වශයෙන් අරන් ලාභයත් එක්ක විකුණන්න පුළුවන්. තහනමන්නේ. අධ්‍යක්ෂකවරුන්ට පුළුවන් සමාගමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? ඒකෙන් ලාභය ලබන්න පුළුවන්. හැබැයි ඒ ඩිරෙක්ටර්ස්ලා සමාගමත් එක්ක මොන ගනුදෙනුවක් කළත් ඒකේ විනිවිද භාවයක් තියෙන්න ඕන. ඒ ගනුදෙනු වල තොරතුරු අනිවාර්යයෙන්ම ලේඛනගත වෙන්න ඕන. කිසියම් ලේඛනයක තියෙන්න ඕන. ඕනම වෙලාවක අධිකරණයට නැත්නම් නීති නිලධාරීන්ට, බැංකුකරුවන්ට සහ ඇල්මැති පාර්ශ්වයන්ට සමාගමේ සමාජිකයන්ට පරීක්ෂා කර බලන්න පුළුවන් අපේ අධ්‍යක්ෂකවරු මොනවද සමාගම සමග ඇති කරත ගනුදෙනු. ඒවා නීති විරෝධීවද නීත්‍යානුකූලද කියලා චෙක් කරන්න සම්බන්ධතා ලේඛනේ පරීක්ෂා කරන්න වෙනවා. තේරෙනවද? ඒකත් වැදගත්. ඒකත් ප්‍රධාන කාර්යාලේ තියෙන්න පුළුවන්. ඕනනම් මේක අපිට නෝට් කරගන්න පුළුවන්. අධ්‍යක්ෂකවරු සමාගම සමග ඇති කරගත් ගනුදෙනු
ගනුදෙනු පිළිබඳ විස්තර අඩංගු ලේඛනය. ඔක තමයි සම්බන්ධතා ලේඛනය කියන්නේ. ඒකත් අනිවාර්යෙන් ප්‍රධාන කාර්යාලයේ තියෙනවා. පැහැදිලිනේ? right. ඊළඟට සංස්ථා ප්‍රකාශය ප්‍රොස්පෙක්ටස් සමාගමක් ප්‍රාග්ධනය කොටස් ප්‍රාග්ධනයේ මහජනයාට නිකුත් කිරීමේදී අතිශය වැදගත් නෛතික ලිවිල්ල තමයි සංස්ථා ප්‍රකාශය ප්‍රොස්පෙක්ටස්. අපි දන්නවා පෞද්ගලික සමාගමකට ප්‍රසිද්ධියේ කොටස් විකුණන්න බෑ. නැත්නම් ප්‍රසිද්ධියේ මහජනයාට ප්‍රාග්ධනයට දායක වෙන්න කියලා ආරාධනා කරන්න බෑ. අප්‍රසිද්ධිය තමයි කරගන්න ඕනේ. නමුත් සීමිත පොදු සමාගමකට ප්‍රසිද්ධියේ මහජනයාට කොටස් මිලදී ගන්න කියලා ආරාධනා කරන්න පුළුවන්. අන්නේ ආරාධනා කරන ආරාධනා පත්‍රය තමයි සංස්ථා ප්‍රකාශය කියන්නේ. තේරෙනවද? සීමිත පොදු සමාගමක් මේක අනිවාර්යෙන් පොදු සමාගමක් වෙන්න ඕනේ. හොඳේ දැන් ඔයගොල්ලෝ මේ සංස්ථා ප්‍රකාශයේ දරුණේ නිර්වචනය කරන්න වෙනවන විභාගෙදී. මේක සාමාන්‍ය විභාගයට අහන ප්‍රශ්නයක් නේ. ඇහුවම ඕගොල්ලෝ ලියනවා සීමිත සමාගමක් කියලා. සමහර උත්තරපත්‍ර පරීක්ෂකවරු ලකුණු දෙන එකක් නැහැ. තේරුණාද? එහෙම නැත්නම් ඕගොල්ලෝ ලියනවා සීමිත පෞද්ගලිකව පොදු සමාගමක් කියලා ලකුණු බිඳුවයි. මම උනත් දෙන්නේ නැහැ එතකොට. තේරුණාද? ඒ නිසා අපි අර කෙලිම වැට උඩ උත්තර ලියන්න බෑනේ. අපි ජීවිතේ අපේ ඉරණම තීරණය කරන වැදගත්ම විභාගෙ නෙමේක. අපේ ජීවිතේ මොන පැත්තට ගමන් කරනවද කියලා තීරණය කරන ප්‍රධාන විභාගය තමයි මේ උසස් පෙළ. ඒ නිසා අපි මේකේ අපි වැට උඩ උත්තර නෙවෙයි. අපි කෙලිම ඍජු උත්තර, ඍජු විශ්වාසනීය උත්තර තමයි ලියන්නට ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සීමිත පොදු සමාගමක් වෙන්න ඕනේ. සීමිත පොදු සමාගමක් මහජනයා වෙත කොටස් හෝ ණය කර නිකුත් කරමින් ඒවා මිලට ගන්නා ලෙසට ආරාධනා කරන ඇරයුම් පත්‍රය නැත්නම් ආරාධනා පත්‍රය තමයි සංස්ථා ප්‍රකාශය කියන්නේ. තේරුණාද? කොටස් මිලට ගැනීමේ නිවැරදි තීරණයක් ගැනීමට අවශ්‍ය සියලු තොරතුරු මෙහි දැක්වේ. දැන් සීමිත පොදු සමාගමකට පුළුවන් මහජනයාට කොටස් සහ ණය කර ප්‍රසිද්ධියේ නිකුත් කරන්න. නැත්නම් මහජනයාගෙන් ප්‍රසිද්ධියේ ප්‍රාග්ධනය රැස් කරන්න. මේ ප්‍රසිද්ධිය නිකුත් කරනවා. ප්‍රසිද්ධියේ අරමුදල් රැස් කරනවා කියන්නේ මොකද්ද? සංස්ථා ප්‍රකාශයක් සමගින් ඇරයුම් කරලා ප්‍රාග්ධනය රැස් කිරීමටයි. දැන් සමහර ළමයිගෙන් ඕක ඇහුවොත් සමහර ළමයි නිකන් උඩුබිම් බලනවා. මොකද්ද මේ පොදු සමාගමක් ප්‍රසිද්ධිය කොටස් නිකුත් කරනවා කියන්නේ? ප්‍රසිද්ධියේ මහජනයාගෙන් ප්‍රාග්ධනය රැස් කරනවා කියන්නේ මොකක්ද? ඒවත් කියාගන්න බෑ. ඒක ලොකු අරුමයක් නෑ. ප්‍රසිද්ධිය කියන්නේ පත්‍ර දැන්වීම දාලා එහෙම නෙවෙයි. ඒ පත්‍ර දැන්වීම වෙන කරන්නේ දැනුවත් කිරීමනේ, ප්‍රචාරය කිරීමන්නේ. මේක තමයි කතන්දරේ. සංස්ථා ප්‍රකාශය කියන ආරාධනා පත්‍රය මගින් ඇරයුම් කරලා මහජනයාගෙන් කොටස් ප්‍රාග්ධනය රැස් කරනවා නම් ඒක තමයි ප්‍රසිද්ධිය නිකුත් කිරීමක් කියන්නේ. හරිනේ? එහෙනම් සීමිත පොදු සමාගමක් මහජනයා වෙත කොටස්ෝ වෙනස් සුරකුම් නැත්තම් කෙලින්ම ණය කර. තේරුණාද? නිකුත් කරමින් ඒවා මිලදී ගන්නා ලෙසට නැත්නම් ඒවාට දායකවන ලෙසට ඇරයුම් කරන ආරාධනා පත්‍රය තමයි සංස්ථා ප්‍රකාශය. දැන් සාමාන්‍ය අපි හිතමු මංගල උත්සවයකට විශේෂිත උත්සවයකට එන්න කියලා ආරාධනා පත්‍ර තියෙනවානේ. එවැනි ආරාධනා පත්‍රයක් ගොඩක් කරලා කාඩ් එකක් වගේනේ. ඒ වගේ එකක් නෙවෙයි දරුවනේ මේක. එහෙම ආරාධනා පත්‍රයකම නිකන් අර මේ මොකද වෙඩින් කාඩ් එකක් එහෙම උඩට ගන්න එපා. දැන් වෙඩින් එකකට එන්න කිව්වම අපිට විස්තර අවශ්‍ය නැහැනේ. දැන් අපේ මිත්‍රයෙක්ගේ ඥාතියෙක්ගේ වෙඩින් එකට අපිට ආරාධනා පත්‍රයක් එවනවා. අපිට අවශ්‍ය දේ ආරාධනා පත්‍රයෙන් ඒ විවාහ වෙන්නේ කවුද? එයාගේ වයස කීයද? එයා මොන කුලයේද? එයා කරන රැකියාව මොකක්ද? එයා විවාහ වෙලා ලංකාවේ ඉන්නවද? නැත්නම් විදේශගත වෙනවද? අපිට අදාළ නැහැනේ. අපිට තියෙන්නේ ආරාධනාව පිළිඅරගෙන යන්න. ගිහිල්ලා කාල බිල තෑග්ගක් දීලා හරි උළු ඉහරින් එච්චරයි. නමුත් මේක එහෙම නෙවෙයි. මේ ආරාධනා පත්‍රයේදී අපිට ප්‍රශ්න වැලක් කියනවා. ඇයි මේකෙන් අපිට කියන්නේ යම් සමාගමක් අපිට ඇරයුම් කරනවා යම් කොටස් ප්‍රමාණයක් මිලදී අරගෙන ප්‍රාග්ධනයට දායක වෙන්න කියලා. ඒක යම් ණයකර ප්‍රමාණයක් මිලදී අරගෙන ණය ප්‍රාග්ධනයට දායක වෙන්න කියලා. එතකොට අපිට ප්‍රශ්න වැලක් එනවා. මොනවද? මේ සමාගම හොඳ සමාගමක්ද? එනම් ලාභදායී සමාගමක්ද? මේ සමාගමේ අනාගත ශක්්‍යතාවයේ ස්ථාවරද? අකණ්ඩ පැවැත්ම තියෙනවද? මේ සමාගම නීත්‍යානුකූල ව්‍යාපාර කටයුතු කරන සමාගමක්ද? මේ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ උගත් පළපුරුදු අයද? මේ සමාගමේ ප්‍රධාන කාර්යාලය තියෙන කොහෙද? ප්‍රධාන කාර්යාලයේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ප්‍රධාන අධ්‍යක්ෂකවරයා හෝ ප්‍රධාන විධායක නිලධාරිවරයා කවුද? එයා ක්වොලිෆයිඩ් කෙනෙක්ද? මේ සමාගම
ගනුදෙනු කරන්නේ මොන වගේ බැංකු සමගද? ඒවා පිළිගත් ස්ථාවර වාණිජ බැංකුද? තේරුණාද? මේ සමාගමේ දැනට සිදු කරන මූලික ව්‍යාපාර කාර්යයන් මොනවද? ඒ ව්‍යාපාර කාර්යයන් වල අනාගත පැවැත්මක් තියෙනවද? ඔය කිව් නොකිය ප්‍රශ්න වෙලක් එන්නේ නැද්ද? එනවා. ඊළඟට කොටස් මිලදී ගත්තම අපි අයිතිකරු වෙනවනේ. අපට ලැබෙන අයිතිවාසිකම් මොනවද? අපට ප්‍රමාණවත් අයිතිවාසිකම් තියෙනවද? මෙන්න මෙහෙම ප්‍රශ්න මාලාවක් එනවා. අන්නේ ප්‍රශ්න මාලාවටම පිළිතුරු තියෙන්නේ මේකේ. ඒ නිසා මේක දරුවනේ නිකන් වෙඩින් කාඩ් එකක් වගේ නෙවෙයි, තනිකර පොතක් නැත්තම් සංගරාවක් වගේ ලස්සන කවරයක් දාලා ෆෝකල පින්තූර දාලා ආකර්ෂණීය සංගරාවක් තමයි මේක. මේ සංගරාව අපි හොඳට රිෆර් කරනවා. පරිශීලනය කරනවා. දෙතුන් වාරයක් පරිශීලනය කරනවා. කරාම අපි තේරුම් ගන්නවා රයිට් මේ සමාගම හොඳයි. මට මගේ අරමුදල් ආයෝජනය කරන්න හොඳම සමාගමක් තමයි මේක. අන්න ඒ තැනට ගේන මට්ටමට මේක සංගරාවක් වගේ තොරතුරු පද්ධතියක් මේක අන්තර්ගත වෙන්නට ඕන. පැහැදිලිනේ? මේ තියෙන්නේ උදාහරණයක් වශයෙන් සාමාන්‍ය සංස්ථා ප්‍රකාශයක ඇතුළත් වෙන මූලික කාරණා වලින් කීපයක්. ඔක්කොමත් නෙවෙයි. තේරුණාද? එකක් තමයි කොටස් නිකුත් කිරීමට හේතු. සාමාන්‍යයෙන් දක්වන. මොකද අපි දැනගන්න ඕනේ අපි කොටස් මිලදී ගත්තම අපෙන් සමාගම ප්‍රාග්ධනය රැස් කරනවා. අපෙන් රැස් කරන ප්‍රාග්ධනයට මොකද්ද සමාගම කරන්නේ? හේතු දැනගන්න ඕනේ. හේතු අපට අතිශය වැදගත්. තේරුණාද? සමාගමට කියන්න බෑ ඕගොල්ලන්ගේ සල්ලි වලින් අපි කරන දේ තීරණය කරන්න. ඕගොල්ලන්ට අපි ලාභාංශ ගෙවනවානේ. ඕගොල්ලෝ මේ කටවල් වහගෙන එහෙම කියන්න බෑ. අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ. ඒ නිසා මේ කොටස් නිකුත් කරන හේතු කියන්නේ ඒකයි කොටස් නිකුත් කර රැස් කරන ප්‍රාග්ධනයේ මොනවද කරන්නේ? මොන වගේ ආයෝජනයක්ද කරන්න යන්නේ කියලා දැනුවත් කරන්න ඕනේ. ඒවන අපි දැනගන්න රයිට් මේ කරන්නේ හොඳ ආයෝජනයක්. මේ නිසා සමාගමත් අනිවාර්යෙන්ම විශාල පිම්මක් ඉස්සරහට යනවා. තේරෙනවද? ඉදිරි ගමන සාර්ථකයි. අපිට තහවුරු කරගන්න පුළුවන් මේ හේතු මගින්. දෙවෙනි එක තමයි කොටස් මිලදී ගැනීමට ආරාධනය. අනිවාර්යයෙන්ම ආරාධනා කරන වගන්තිකුත් තියෙනවා. මිලදී ගන්න කියලා ආරාධනා කරන වගන්තියත් ඇතුළත් වෙනවාමයි. තුන්වෙනි එක සමාගමේ පරමාර්ථ. සාංගමික ව්‍යවස්ථාවලිය තියෙනවනේ. ඒ සෙට් එකම සමාගමේ පරමාර්ථ 50ක්ද 20ක්ද ඒක මේකේ තියෙන්න ඕනේ. ඊළඟට කොටස් හිමියන්ගේ අයිතිවාසිකම්. කොටස් මිලදී ගත්තට පස්සේ අපට මොන වගේ අයිතිවාසිකම් ලැබෙනවද? මහා සභා රැස්වීමට යන්න පුළුවන්. ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රසාද කොටස් නිකුත් කිරීමේදී ඒකට හිමිකම් පාන්න පුළුවන්. ඔය වගේ අයිතිවාසිකම් ටික 10ක් 15ක් වුණත් මේක දාන්න පුළුවන්. අපේ අයිතිවාසිකම් වැඩි වෙන තරමට අපි කැමතියි. මොකද අපි ප්‍රබල අයිතිකරු වෙනවා. නාමික අයිතිකරු නෙවෙයි නේ. ප්‍රබල අයිතිකරු වෙනවා. සමාගමත් එක්ක ගැටෙන්න පුළුවන් අයිතිකරු වෙනවා. අපි ඒකට කැමතියි. ඊළඟට අවම සහභාගී මුදල අවශ්‍යමයි. මිනිමම් සබ්ස්ක්‍රිප්ෂන් කියන එක. ඒ කියන්නේ කොටස් නිකුත් කිරීමකදී අවම වශයෙන් ආරම්භයේදීම රැස් කරගත යුතු බවට අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය කරන ප්‍රාග්ධන කොටස. මම ඉස්සරහට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අවම සහභාගී මුදල මේක තියෙනවා. ඊළඟට මිලදී ගන්නා කොටස් සඳහා මුදල් ගෙවිය යුතු ආකාරය. දැන් අපි කොටස් මිලදී ගන්න එකක නම් අපි මුදල් ගෙවන්නේ කොහොමද? රුපියල් 10 කොටස් එකට එකවර 10 ගෙවන්න ඕනද? ඒක චෙක්පත් මගින්ද ගෙවන්න ඕනේ? බැංකු ගිණුම මගින්ද? නැත්නම් රුපියල් 10 ප්‍රමාණය කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්ද? අයදුම් පට්ට සමග රුපියල් 3ක්. විභජන අවස්ථාවේදී රුපියල් 5ක්. ඇරයුම් අවස්ථාවේ රුපියල් 2ක්. ඒ වගේ මුදල් ගෙවිය යුතු ආකාරය පැහැදිලිව මේක දක්වන්නට ඕනේ. ඊළඟට අධ්‍යක්ෂකවරුන්ගේ හා යෝජිත අධ්‍යක්ෂකවරුන්ගේ විස්තර තියෙන්න ඕනේ. මොකද සමාගමක ඉදිරි පැවැත්ම තීරණය කරන ප්‍රධානම පාර්ශවය තමයි අධ්‍යක්ෂකවරු. සමාගමක টොප් මැනේජ්මන්ට් එකේ මේගොල්ලෝනේ. මේ අධ්‍යක්ෂකවරු ඉතාම හොඳ පළපුරුදු උගත් අය නම් අපිට සැකයක් නැහැ මේ සමාගමේ අනාගත පැවැත්ම පිළිබඳව. ඒ වගේම එන්න ඉන්න අය. දැන් අපිට මේගොල්ලෝ සමහරට විශ්‍රාමයන් ඉන්නේ. ඒ යෝජිත අධ්‍යක්ෂකවරු මේකේ තියෙනවා. ඊළඟට අධ්‍යක්ෂකවරු බවට පත් කරගන්නේ අසවල් අය. රටේ නම් දැරුව අය, උගත් අය, හොඳ පළපුරුද්දක් තියෙන අග්‍රගණ්‍ය ව්‍යාපාරිකයෝ. අපි කැමති ඒකනේ. ඒ නිසා මේ විස්තර තියෙන්නම ඕනේ. එතකොට මෙන්න මේ වගේ තව විස්තර ගොඩක් තියෙනවා මේකනේ. මෙන්න මේ වගේ සමාගමක් කොටස් නිකුත් කිරීමේදී ඒව මිලදී ගන්න කියලා ඇරයුම් කරන ආරාධනා පත්‍රයේ මේ වගේ සවිස්තර තොරතුරු තියෙනකොට කොටස් මිලදී ගන්න අපේක්ෂාවෙන් ඉන්න අපිට නැත්නම් විභව ආයෝජකයින්ට හොඳ කඩතුරාවක් වෙනවා මෙන්න මේ සංස්ථා ප්‍රකාශය පරිශීලනය කිරීම. මොකද මේක පරිශීලනය කිරීම තුලින් අපේ මුදල් අපසතු අතිරික්ත මුදල් කොටස් හෝ ණය කරවල ආයෝජනය කරන්න යොදවන්න විශ්වාසනීය සමාගමක් ද කියන තීන්දුවෙන්න මේක අනිවාර්යයෙන්ම හොඳ
පිටුවහලක් වෙනවා. ඒ නිසා මේ සංස්ථා ප්‍රකාශය ඉතා හොඳ අලංකාරව නිම කරලා තේරුණාද? ආකර්ශනීය පිටකවරයක් සමග ඒ වගේ මේ සියලුම තොරතුරු ඉතාම විශ්වාසනීය ආකාරයෙන් අන්තර්ගත කරලා තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි මේ සංස්ථා ප්‍රකාශය ඇතුළෙම තියෙන සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් දෙකක්. අයදුම්පත දෙකක්. මේ සංස්ථා ප්‍රකාශය අපි පරිශීලනය කළා නැත්නම් කියවලා අවසන් කරාම අපි තීරණය කරනවා රයිට්. මම මේ සමාගමේ කොටස් මිලදී ගන්නේ නැහැ. එහෙනම් ඒක වැඩක් නැහැ. ඒක මම මේ සමාගමේ කොටස් මිලදී ගන්නවා. මම බලාපොරොත්තුන් හිටපු ආයෝජන අවස්ථාව මට ලැබුණා. මේක තමයි හොඳම සමාගම. තේරුණාද? එහෙමනම් මම දැන් කොහොමද කොටස් වලට අයදුම් කරන්නේ? මේකේ තියෙන ඇප්ලිකේෂන් දෙක. ඒක අපේ නම ලිපිනය අපි මිලදී ගන්න කැමති කොටස් වර්ගය සාමාන්‍ය කොටස්ද වර්ණීය කොටස්ද කොච්චර ප්‍රමාණයක් දිල්ලන්නේ ඒ විස්තර දාලා ඒකෙම තියෙනවා ගෙවන්න ඕන මුදල් ගෙව යුතු ආකාරය තියෙනවානේ. ඇප්ලිකේෂන් බාර ගන්න අවසන් දිනේ සාමාන්‍ය සංස්ථා ප්‍රකාශ දක්වනවා. මේ සංස්ථා ප්‍රකාශය තියෙනවා ඇප්ලිකේෂන් බාර ගන්න අවසන් දිනේ. හරිද? ඊට පෙර අපි යවනවා. එක්කෝ අපි ගිහිල්ලා බාර දෙනවා, නැත්නම් තැපෑලෙන් යවනවා, නැත්නම් කුරියර් කරලා යවනවා, නැත්නම් ඊමේල් කරලා යවන්න පුළුවන්. හරිද? ඊමේල් කරලා යවන්න පුළුවන්. ඊමේල් කරන්නේ නැති අය තමයි ඇප්ලිකේෂන් දෙකක් තියෙන්නේ. තේරෙනවද? එහෙම තමයි අපි ඇප්ලයි කරන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ එකට යමු. කොටසක ප්‍රකාශිත අගය. මේකටම කියනවා ප්‍රතිස්ථාව කියලා. වැඩිපුර භාවිතාව වෙන්නේ මේක. ප්‍රතිස්ථාව. මේකත් කමක් නැහැ. තේරෙනවද? ස්ටේටඩ් වැලියු කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්ටේටඩ් වැලියු. කොටසක ප්‍රකාශිත අගය නැත්නම් ප්‍රතිස්ථාව. විභාග වලට වැඩිපුර පාවිච්චි කරලා තියෙන ප්‍රතිස්ථාව මතක තියාගන්න. දැන් කලින් සමාගම් නීතින අපි කියවනේ කොටසක නාමික අගය කියලා. දැන් ඒ භාවිතය අයින් වුණානේ. ඒ නාමික අගයට ආපු පදය තමයි සංකේතය තමයි ප්‍රතිස්ථාව කියන්නේ. ඒ කියන්නේ සමාගමක ප්‍රාග්ධනයේ කුඩා කොටස් වලට බෙදා මහජනයා වෙත නිකුත් කිරීමට සමාගම විසින් තීරණය කරනු ලබන අගය තමයි කොටසක ප්‍රකාශිත අගය නැත්නම් ප්‍රතිස්ථාව කියන්නේ. ඒක එක එක සමාගම් වල වෙනස් වෙනවා. දැන් කිසි කෙනෙකුට කියන්න බෑ ලංකාවේ සියලුම සමාගම් වල කොටසක ප්‍රතිස්ථාව රුපියල් 10 කියලා කියන්න බෑ. ඒක අවස්ථානුකූලයි. අපි හිතමු ඒ කියන සමාගම. ඒ සමාගම තීරණය කරනවා රුපියල් දසලක්ෂයක ප්‍රාග්ධනයක් රුපියල් 10 ඒකක වලට කඩලා මහජනයාට නිකුත් කරන්න. මහජනයාට නිකුත් කිරීමට තීරණය කරනවා. හරිද? එහෙනම් මෙන්න මේක තමයි ප්‍රතිස්ථාව කියන්නේ. මෙන්න මේක තමයි ප්‍රතිස්ථාව කියන්නේ. මේක තමයි ප්‍රතිස්ථාව කියන්නේ. ප්‍රකාශතාවය. මේ සමාගම තීරණය කරලා රුපියල් දසලක්ෂයේ ප්‍රාග්ධනය රුපියල් 10 ඒකක වලට බෙදලා 10 බැගින් මහජනයාට නිකුත් කරන්න. අලෙවි කරන්න. ඒක තමයි ප්‍රතිස්ථාව කියන්නේ. සමහරට බී සමාගම තීරණය කරන මේ විදියට. රුපියල් දසලක්ෂයක ප්‍රාග්ධනයක් ඒගොල්ලන්ට තියෙනවා කියලා හිතමුකෝ. දසලක්ෂයක ප්‍රාග්ධනය රුපියල් 50 ඒකක වලට කඩලා ඒක මහජනයාට නිකුත් කරන්න. නිකුත් කිරීම. තේරෙනවද? එහෙනම් මේක තමයි මෙතන ප්‍රතිස්ථාව වෙන්නේ. ඒ නිසා ඒක සමාගමෙන් සමාගමට වෙනස් විය හැකියි. මේක තමයි මෙතන ප්‍රතිස්ථාව කියන්නේ. එහෙනම් බී සමාගම තීරණය කරනවා රුපියල් දසලක්ෂයේ ප්‍රාග්ධනය රුපියල් 50 ඒකක වලට කඩලා එක ඒකකයක් 50 බැගින් මහජනයාට නිකුත් කරන්න. ඒක තමයි ප්‍රතිස්ථාව කියන්නේ. ඒ සමාගම තීරණය කරනවා රුපියල් 10 ඒකක වලට කඩලා 10 බැගින් මහජනයාට කොටසක් අලෙවි කරන්න. එහෙනම් ඒ 10 තමයි ප්‍රතිස්ථාව කියන්නේ. පැහැදිලිනේ? ඊළඟට මේව වෙනස් කරන්න බෑ. අත්නෝමතිකව වරින් වර වෙනස් කරනවා නම් වාර්ෂික මහා සභා රැස්වීම හෝ අතිවිශේෂ මහා සභා රැස්වීමක් ඇඳවලා යෝජනාවක් වශයෙන් ගෙනල්ලා වාද කරන අවස්ථාව දීලා වැඩි ඡන්දින් සාමාන්‍ය යෝජනා සම්මතයකින් තමයි මේක අගේ වෙනස් කරන්න පුළුවන්. නැත්නම් වෙනස් කරන්න බෑ. පැහැදිලිනේ? ඊළඟට ප්‍රකාශිත ප්‍රාග්ධනය නැත්නම් ප්‍රකාශ කළ ප්‍රාග්ධනය ස්ටේටඩ් කැපිටල්. ඉස්සෙල්ලා ප්‍රකාශිත අගයනේ කොටසක අගයනේ. දැන් මේ කියන්නේ ප්‍රකාශිත නැත්නම් ප්‍රකාශ කළ ප්‍රාග්ධනය. ඒ කියන්නේ සමාගමේ මුළු ප්‍රාග්ධනය කියන එක. දල වශයෙන් සමාගමේ මුළු ප්‍රාග්ධනය කියන එක. ටෝටල් කැපිටල් කියන්නේ මුළු ප්‍රාග්ධනය කියන එකමයි මේ කියන්නේ. හරිද? දැන් කලින් සමාගම් නීතිය තිබුණේ
නාමික ප්‍රාග්ධනය, අනුදත් ප්‍රාග්ධනය, බලේලත් ප්‍රාග්ධනය. දැන් ඒ පද පෙන්ෂන් ගියා. විශ්‍රාමය යවුවා. දැන් ඒ භාවිතයක් නැහැ. අලුත් නීතිය භාවිතය මොකද්ද? ප්‍රකාශිත ප්‍රාග්ධනය නැත්නම් ප්‍රකාශ කළ ප්‍රාග්ධනයයි. සමාගම් නීති 58 වන වගන්තියේ ප්‍රකාශිත ප්‍රාග්ධනය මෙන්න මේ විදිහට අර්ථකථනය කරනවා. සමාගමක් කොටස් නිකුත් කිරීම හා ඒ මත ඇරයුම් සම්බන්ධයෙන් සමාගමට ලැබුණු හෝ ලැබී යුතු සියලු මුදල් වල එකතුව මින් අදහස් වේ. තේරෙනවද? ඒ කියන්නේ සමාගමක් කොටස් නිකුත් කරන මහජනයට. කොටස්නේ ඔෆර් කරන්නේ. පොදු සමාගමක් නම් සංස්ථා ප්‍රකාශයක් මගින් ඇරයුම් කරලා. එතකොට සමාගමක් කොටස් නිකුත් කිරීම හා ඒ මත ඇරයුම් සම්බන්ධයෙන් සමාගමට ලැබුණු හෝ ලැබී යුතු සියලු මුදල් වල එකතුව. අපි දන්නවා සමහර සමාගම් රුපියල් 10ක් නම් කොටසක නිකුතු වගේ ප්‍රතිෂ්ඨාව 10 සම්පූර්ණයෙන්ම එකවර ගෙවන්න කියනවා. සමහර සමාගම් 10 වරින් වර ගෙවන්න කියනවා. අයදුම සමග කියන අයදුම් පත්‍ර සමග කොටසකට රුපියල් 3 ගාණ ගෙවන්න කියනවා. ඒ කියන්නේ අයදුම් පත්‍රයෙන් මම කොටස් 3000ක් ඉල්ලනවා නම් එකකට රුපියල් 3 ගාණ රුපියල් 3 වරක් 3 9000ක් ගෙවන්න ඕන. විභජන අවස්ථාවේ රුපියල් 5ක් ගෙවන්න කියනවා. ඒ කියන්නේ කොටස් බෙදාවෙන් කිරීම තමයි විභජනය කියන්නේ. කොටස් ඉල්ලුම් කරුවන් අතර බෙදා දීම තමයි විභජනය කියන්නේ. විභජනය කරලා ඉවරලා දැනුම් දෙනවා ඔබට මෙන්න මෙපමණ කොටස් ප්‍රමාණයක් විභජනය කරලා තියෙනවා. දැන් ඒ විභජන අවස්ථාවේදී ගෙවිතු රුපියල් 5 ගාණ ගෙවන්න කියලා. 5 ගාණේ මං කොටස් 3000ට 5 වරක් 3 15000ක් ගෙවනවා. තවත් කලක් ගිහිල්ලා ඒක මාස අවුරුදු ගාණක් ගිහිල් වෙන්න පුළුවන්. ඉතිරි රුපියල් 2 ගවන්න කියලා ඇරයුම් කරනවා ලිඛිතව. ඊට පස්සේ රුපියල් 2 ගෙවනවා. ඒ වගේ වරින් වර ඇරයුම් කරන්න පුළුවන්, එකවර ඇරයුම් කරන්න පුළුවන්. කොහොම ඇරයුම් කළත් මේ කියන්නේ කොටස් නිකුත් කිරීම හා ඒ මත ඇරයුම් සම්බන්ධයෙන් සමාගමට ලැබුණු. ඒ මත ඇරයුම් සම්බන්ධයෙන් සමාගමට ලැබුණු හෝ ලැබී යුතු කොටසක් ලැබුණා, කොටසක් ලැබුණේ නැහැ. ඒ දෙකේම එකතුව තමයි ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන්නේ. තේරෙනවද? අපි මේක ටිකක් තහවුරු කරගමු මෙන්න මෙහෙම. අපි හිතමු සමාගමක් නිකුත් කරනවා රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයක රුපියල් කියලා දාමු. අපි රුපියල් වලින් දාමු. කොටස් වලින් රුපියල් වලින්. ලක්ෂයක ප්‍රාග්ධනයක් නිකුත් කරනවා. මේ නිකුත් කිරීම ලක්ෂය. ඒකෙන් දැනට ඇරයුම් කරනවා 80000ක් ගෙවන්න කියලා. හරිද? එහෙමනම් නොඇරයු තියෙනවා. නොඇරයු තියෙනවා 20000. මේක ප්‍රශ්නයක් නෑ. මහජනයාට රුපියල් ලක්ෂයක කොටස් ප්‍රමාණයක් නිකුත් කළාට සල්ලි ගෙවන්න කියලා ඇරයුම් කළේ 80000යි. ඊටු 20000 පස්සේ ඇරයුම් කරાવી. අවශ්‍යතාවය මත. ඇරයුම් කළාම මේකෙන් රුපියල් අපි හිතමු 80000නේ 70000ක් ගෙවනවා. 70000ක් ගෙවුවා. අපි ඒකට කියනවා ගෙවා නිමි කියලා. පේඩම්. ගෙවා නිමිනේ මේ ගෙවු. හරිද? ඊට පස්සේ රුපියල් 10000ක් කියනනම් හිඟ හිටියා. මේක හිඟ තැබු. අයදුම් පත්‍ර මගින් ඉල්ලුම් කරාට හදිසි මුදල් අවශ්‍යතාව ඇති වෙලා සමහර විට ඉල්ලුම් කරන ගෙවා ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් හිඟ හිටිනවා මේ වගේ ප්‍රමාණයක්. දැන් මොකද්ද මේ කියන්නේ? දැන් මේ කියන්නේ සමාගමක් කොටස් නිකුත් කිරීම හා නිකුත් කරා ලක්ෂයක්. ඒ මත ඇරයුම් සම්බන්ධයෙන් මෙන්න ඇරයුම් කළ 80000. ඇරයුම් සම්බන්ධයෙන් සමාගමට ලැබුණු මේ තියෙන ගෙවු ලැබුණු 70000යි. හා ලැබී යුතු මේ හිඟේ 10000. ඒක තමයි ප්‍රකාශ ප්‍රාග්ධනය කියන්නේ. එන ප්‍රකාශ ප්‍රාග්ධනය කීයද? ලක්ෂයේද 80000ද 70000ද? මේ 20000 කොහෙත්ම නැහැ. මේක තාම ඇරුම් කරේ නැහැනේ. තේරුණාද? ලක්ෂයේද 80000ද 70000ද? මොකද උත්තරේ? 80000යි. 80000යි. තේරුණාද? දැන් ලක්ෂයක් නිකුත් කළානේ. නිකුත් කළාට මුදල් ගෙවන්න කියලා ආරාධනා කරේ නෑ ලක්ෂයටම. ඇරයුම් කළේ 80000. ඒක තමයි කියන්නේ නිකුත් කිරීම හා ඒ මත ඇරයුම්. ඇරයුම් කළේ 80000යි. පැහැදිලිනේ? ඇරයුම් කළාට ලැබුණේ 70000යි. ලැබුණු සහ ලැබිය යුතු 10000. ඒවත් අයි තියෙනම් මේක ලැබුණ නොලැබුණා කමක් නෑ. මේ මුළු ගානම තමයි ප්‍රකාශ ප්‍රාග්ධනය කියන්නේ. මට සමාගම් නීති හදන්න ලැබුණා නම් එහෙම ලැබෙන එකක් නෑ කවදාවත් කන්නේ. ලැබුණා නම්
මම මෙච්චර දික් කරන්නේ නැහැ වැඩි. මම තව සරල කරනවා. මොකද්ද? සමාගමක් මහජනයාට නිකුත් කර ඇරයුම් කරන ලද ප්‍රාග්ධනය. හරිද? නිකුත් කරා ලක්ෂයක් ඇරයුම් කළා 80000. කියන්නේ නිකුත් කරලා ඇරයුම් කළේ 80000යි. ඉතින් මේකෙදි කියනවානේ ලැබුණු හා ලැබිය යුතු ගන්නවා කියලා. ලැබුණු හා ලැබිය යුතු, ලැබුණු හා හිඟෙටිත් ගන්නවා. නම් ඉතින් මේ දෙකම ඕනේ නැහැ නේ. මේක මෙතනින් නවත්තන්න තිබුණා. මහජනයන් නිකුත් කළ හා ඇරයුම් කළ. නිකුත් කරලා ලක්ෂයක් නිකුත් කළා ඇරයුම් කළේ 80000. එහෙනම් නිකුත් කිරීම ඇරයුම් කිරීම දෙකම යටත් කීයද 80000යි. 80000 තමයි ප්‍රකාශ ප්‍රාග්ධනය කියන්නේ. තේරෙනවද? හිඟහිටි ප්‍රශ්නයක් නැහැ. මුදල් ගෙවුසා නගු දෙකමයි ඉතින්. පැහැදිලිනේ? ඊළඟට ප්‍රකාශිත ප්‍රාග්ධනය අවකරණය කිරීම. දැන් ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි කරන්න පුළුවන්. ඒකේ ලොකු අවුලක් නැහැ. ප්‍රකාශ කරන මුළු ප්‍රාග්ධනය වැඩි කරාම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ගොඩක්කට ප්‍රශ්න අඩුයි. නමුත් ප්‍රකාශ ප්‍රාග්ධනය අඩු කිරීම ටිකක් ඩේන්ජරස්. මොකද ප්‍රකාශ ප්‍රාග්ධනය අඩු කිරීම තුල ද්‍රවශීලතා ගැටලු ප්‍රශ්න වැලක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රකාශ ප්‍රාග්ධනය වැඩි කරන්න සාමාන්‍යයෙන් ඕනේ සාමාන්‍ය යෝජනා සම්මතයක්. දෙකෙන් එකකට වැඩි යෝජනා සම්මතයක් ඇති. තේරුණාද? නමුත් ප්‍රාග්ධනය අවකරණය කිරීමට අනිවාර්යයෙන්ම විශේෂ යෝජනා සම්මතයක් ඕනේ. ඒ කියන්නේ මහා සභා රැස්වීමකදී සමාජිකයන්ගෙන් 75%කට නොඅඩු පිරිසකගේ අනුමැතිය ඕනේ. 74ත් බෑ. 75%ක් වැඩි දෙනාගේ ඡන්දයෙන් සම්මත වෙන්න ඕනේ. ඒත් එක්කම ඒ යෝජනාව සම්මත වෙලා දින 60කට නොඅඩු කාලයක් තුල. ඒ කියන්නේ දින 60ක් තුල 60 පයින්න බෑ. තුලදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කිරීම මගින් මේක ප්‍රසිද්ධ කරන්නත් ඕනේ. මොකද දැන් සමහර මේ සමාගමේ හිමිකරුවෝ ඈත පිට නගරවල ඉන්න ලංකා පුරානේ ලෝකෙ පුරා ඉන්නවා. ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ අපි හිමිකාරත්වයේ දරන සමාගමේ ප්‍රාග්ධන අඩු කරන්න යනවා. ඒ අඩු කිරීම සාධාරණද? නැත්නම් අඩු කිරීම මත ප්‍රශ්න වැලක් ඒගොල්ලන්ට පේන්න පුළුවන්. අපිට නොපෙනෙන දේ ඒගොල්ලන්ට පේන්න පුළුවන්. එහෙම නැ ඒගොල්ලන්ට පුළුවන් අධිකරණයේ මගින් මේක අත්හිටුවන්න. ඒ වගේ අවස්ථාවක් දෙන්න අනිවාර්යයෙන්ම මේ වගේ දැන්වීමක් පළ කරන්න ඕනේ. එහෙම විරෝධතා ආවේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රාග්ධන අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු කරන්න බෑ. උදාහරණ එතකොට අපි මේ වන විට අද පාඩම මගින් කතා කරා සමාගමකට සම්බන්ධ වැදගත් පාර්ශව කීපයක්. ඒ නිලභාර ගැනුම්කරු, ඈවරකරු, ඊට අමතරව සමාගමක ප්‍රකාශිත ප්‍රාග්ධනයේ කොටසක ප්‍රතිෂ්ඨාව කියන වැදගත්ම ඒකකයක් කතා කරා. ඒ කොටස ගිණුම් කරන්නටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. අපි සමාගම් පාඩමේ අවසන් ඒකක වලට අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.